හරි අයගොල්ලෝ මාව ඇහෙනවද? මාව ඇහෙනව නේද? එහෙනම් අපි යන්නේ මේකෙන් එදා පේපර් එකේ තව ඉතුරු ටිකක් තිබ්බා. ඒකත් එක්කම අපි කරමු. එකක් ෂෙයා කරන්න. එදා පේපර් එකේ ගණන් ටික හැමෝම කරාද? ඌටක් ඉන්න. හරි. ඔයාලට මතක ඇති දා පේපර් එකේ අපිට ප්‍රශ්න කීපයක් කරගන්න බැරි වුණා. එලා මැදේ ඉඳලා අද ඒක පන්දාල ඉවරකට යන්නේ ඒ පේපර් එකට. හරි. අපි බලමු මේකේ අපිට වැඩි වෙච්ච කොටස් මොනවද? අපි පස්වෙනි ප්‍රශ්නේ කරා හයවෙනි ප්‍රශ්නෙත් කරා නේද? අපිට තියෙන්නේ හත්වෙනි ප්‍රශ්නේ. මේක කරේ නෑ නේද අපි? හත්වෙනි ප්‍රශ්නේ කරේ නෑ. බලමු true or false about diuretics. Thiazides are used in high doses for the antihypertensive action. Right, furosemide causes low loss of potassium from the today. ඉන්නෝනේ මෙතන වැරදීමක් තියෙන්නේ. today නෙමෙයි. from the kidney කියලා ඉන්නේ. හරි. they are effective in cardiac failure. Spironolactone is high efficacy diuretic. Thiazides are best given in the morning. හරි. මෙයා ගන්නකො. මෙයා ගන්න. ඔයාල සාමාන්‍ය අපුගඩුවක් නැත්නම් මේකේ දුක්ඛාණය තමයි ප්‍රධාන ක්‍රියාවලිය වෙන්නේ. බලන්න මෙන්න මේකෙදි. ඔයාලා ගන්නවා මේක කොටස් කීපයක් තියෙනවා. අවිදූර සංවර්ධනාලිකාව, සංප්‍රොක්සිමල්, කන්වර්ජන්ට් ටිබියුල්, ඊට පස්සේ ලූප් ඔෆ් හෙන්ලේ, ඊට පස්සේ distal convoluted tubule, අවිදූර සංවර්ධනාලිකාව, හරි. ඊට පස්සේ collecting tubule, සංගායනාලිකාව. හරි. මේක ඔයාලට මතක ඇති. මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා නේද? විශේෂයෙන් ඔස්මෝටික්. මේ ප්‍රදේශයේ මේක ඔක්කොම එකට මේ ටිකේ කාබොනික් ඇන්හයිඩ්‍රේට් ඉන්හිබිටර්ස් මතක ඇති. ඊට පස්සේ මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා ඔස්මෝටික් ඩයුරටික්. මේ ප්‍රදේශයේ ලූප් ඩයුරටික්. හරි. මේ ප්‍රදේශයේ thiazide diuretic. thiazide. මේ ප්‍රදේශයේ potassium sparing diuretic. මතක ඇති නේද? potassium save කරනවා. sparing. හරි. ඔයාලට මතක ඇති මේකේ කාබොනික් ඇන්හයිඩ්‍රේට් ඉන්හිබිටර්ස් වල උදාහරණ ඩෝසලමයිඩ්, බෙන්සොලමයිඩ්, ඇසිටසොලමයිඩ් ඔය වගේ ඩ්‍රග් තමයි මේකෙන් කරේ. මේකෙන් ඉන්නේ කාබොනික් ඇසිඩ් එක නිෂේධනය කරලා දාන කැඩෙන එක වළක්වනවා. කියන්නේ කාබන් ඩයොක්සයිඩ්ලා ජලය බවට පත් කරනවා මේ කාබොනික් ඇසිඩ් ඉන්හිබිටර්ස් වලින්. ඔස්මෝටික් ඩයුරටික් වලින් මොකද කරේ? ඔස්මෝටික් ආර්ටිෆිෂියල් මෙතන වැඩි කරා වටේ තියෙන ජලය ඔක්කොම දාලා වැඩි කිරි ජලය එළියට අරන් දැම්මා. ලූප් ඩයුරටික් වලින් කරන්නේ මොකද? 2 chloride
sodium potassium 2 chloride system එක block කිරීම තමයි මේකෙන් කරන්නේ. sodium potassium 2 chloride system එක block කරා. right. ඊට පස්සේ ඒකට උදාහරණ තමයි මොනවද විශේෂයෙන් ඒකට අපි කියපු උදාහරණ? loop diuretic වලට fusamide, bumetanide ඊට පස්සේ අපි කිව්වා එතක්‍රයිනික් ඇසිඩ්, හරි, fusamide ඔය වගේ ඖෂධ ගොඩක් මේකට අදාළයි. ඊට පස්සේ thiazide diuretic වලින් කරන්නේ මොකද්ද? thiazide වලින් ඒකට අදාළයි hydrochlorothiazide, benzochlormethiazide මොන thiazide වර්ග මේකට ගොඩක් අදාළයි. හරි. අපරයක් දෙන්න. හරි. right. බලන්න මේකෙන් වෙන වැඩේ තමයි අපි hypertension වලට පාවිච්චි කරේ loop thiazide potassium sparing. loop diuretic වලින් කොහොමද මම කිව්වේ විශේෂයෙන් වෙනවා කියලා මෙතන සයිඩයක් ගත්තොත් එහෙම sodium සහ potassium chloride මේ තුනම මේක ඇතුළට ගමන් කරනවා කිව්වා. ඒ වැලියෙන් දානවා. අපි fusamide එකෙන් දීලා කරන්නේ මොකද්ද මේ sodium potassium 2 chloride system එක block කරනවා. block කරපුවාම මොකද වෙන්නේ? potassium loss වෙනවා. හරි. calcium loss වෙනවා. sodium loss වෙනවා. ඔය වගේ දේවල් වෙනවා මේකෙදි. හරි. හැබැයි thiazide වල විශේෂත්වයක් තියෙනවා. thiazide වලින් calcium ආපහු ඇතුළට ගන්නවා නේද? calcium ඇතුළට ගන්නවා. ඉතින් මේකෙන් hypocalcemia යනවා. මේකෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. hypercalcemia යනවා. calcium loss වෙන්නේ නැහැ. level calcium වැඩි වෙනවා. හරිද? මේකෙදි වෙන්නේ potassium නැවත ඇතුළට ගන්නවා. එළියට යන්න නොදී ඒකින්ද potassium save කරගන්නවා. ඉතින් මේ drug එක අපි ගොඩක් වෙලාවට potassium loss කරන loop diuretic එකක් අපි combine කරලා තමයි දෙන්නේ. හරිද? ඔක තමයි මේකේ ක්‍රියාවලිය. දැන් යන්න අපි ප්‍රශ්නෙට. ප්‍රශ්නේ මොනවද අහලා තියෙන්නේ? කොහොම බලන්න. හරි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ thiazides are used in high doses for the antihypertensive action. thiazide කියනවා අපි high dose එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඇයි ඒ? thiazide වලට මොකද වෙන්නේ? uric acid ගිහලා deposit වෙනවා කියවම හන්දි වල. ඒකට මොකද වෙන්නේ? joint pain gout කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් hypertension වලට අපි ගන්නෙ නැහැ high dose එකක්. thiazide එක සාමාන්‍යයෙන් HCT ගත්තත් 25 mg මානේ උදේට මිලිග්‍රෑම් 25 ඒ වගේ තමයි ගන්නේ. ලොකු doses ගන්නේ නැහැ මේ drug එකකින් හින්දා. මේකේ side effect වැඩි හින්දා. උත්තරේ වැරදි. මතක තියාගන්න උත්තරේ වැරදි. fusamide cause loss of potassium from kidney. ඒතර today කියලා තියෙන එක හදාගන්න kidney වෙන්න ඕනේ. නේද? ඒක kidney. right. kidney. right. උත්තරේ වෙන්නේ potassium loss වෙනවා kidney එකෙන්. ඒකෙන් තමයි අපි මේකට aldactone හරි trianterene ඒ වගේ දේවල් මේකට එකතු කරන්නේ මේකත් එක්ක. හරි. උත්තරේ fusamide causes loss of potassium from the kidney. උත්තරේ හරි. They are effective in cardiac failure. heart failure වලට effectively. හරිද වැරදිද? ඉතින්ක කියන්න බලන්න. heart failure වලට දෙන drugs මොනවද? ඉතින් මම කිව්වා වගේ මට මතකයි. heart failure වලට මොනවද දෙන්නේ? අපි heart failure වලට drugs ගන්න තුනක් තියෙනවා. එකක් vasodilator, vasodilator, diuretic, inotropic agent. හරිනේ. inotropic agent වලින් පොඩක් තුනක් කියවල එනවා. මොනවද? glycoside, cardiac glycoside, ARP reductase කිව්වා. ඊට පස්සේ phosphodiesterase inhibitor. ඒකට මම කිව්වා මොනවද? milrinone, amrinone කිව්වා. ඊට පස්සේ beta 2 agonist. මොනවද beta 2 agonist? dopamine, dobutamine. නේද? මොනවා කිව්වා?
ඩයුරටික් යටතේ මතක ඇති මම කිව්වා සූක්‍රමයි ඩියුමෙතනයි හරි එකකයි ඇති ඕවා දෙනවා කියලා. ඒත් මේ ප්‍රශ්නේ තියෙනවා මොකද්ද? මේ ප්‍රශ්නේ තියෙනවා congestive heart failure වලට මේ ඩ්‍රග් එක දෙනවා කියලා. බලන්න. They are effective in cardiac failure. හරි ඩයුරටික් ඇත්තටම අපි heart failure වලට පාවිච්චි කරන උත්තරේ හරියටම හරි. හරියටම හරි. හරි. right. තව කාට හරි කියන්න පුළුවන්ද ඩයුරටික් වල user මොනවද අනිකුත් ඉන්ඩිකේෂන්? hypertension, heart failure තව කියන්න පුළුවන් නේ. edema. edema මොනම edema එකක් නේද? edema වලට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. right. එහෙනම් උත්තරේ හරියටම හරි. Spironolactone is a high efficacy diuretic. හරි. high efficacy diuretic එකක්ලු spironolactone කියන්නේ. හරිද උත්තරේ? මේ අහගන්න ඔයාලා දන්නවා high efficacy කියන්නේ මොකද්ද? low efficacy කියන්නේ මොකද්ද? හරි. efficacy එක ගැන මම කියලා දීලා තියෙනවා මොකෙන්ද? ෆන්ඩමෙන්ටල් වලදී නේද? ෆන්ඩමෙන්ටල් වලදී මම කිව්වා එකක් තමයි රිසෙප්ටර් එකක් එක්ක බැඳෙන්න තියෙන කැමැත්ත. ඇෆිනිටි එක කියලා කියනවා. හරි. ඒ ඇෆිනිටි එක රඳා පවතිනවා කාරණා දෙකක් මත. number of drug receptor complex හරි. ඊට පස්සේ මොකද්ද? number of unit dose එක. හරි. මේ බලන්න drug එකක efficacy එක. හරි. රඳා පවතිනවා මෙන්න මේ කාරණා මත. efficacy එක එයා full agonist කෙනෙක් නම් එයා සම්පූර්ණයෙන්ම රිසෙප්ටර් එක උත්තේජනය කරනවා නම් full agonist කෙනෙක් නම් එයා මොකද වෙන්නේ? මොන efficacy එකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ efficacy එක? එයා partial agonist කෙනෙක් නම් භාගික උත්තේජනය කරන කෙනෙක් නම් එයාට තියෙන efficacy එක මොකද්ද? එයා antagonist කෙනෙක් නම් block කරන කෙනෙක් නම් එයාට තියෙන efficacy එක මොකද්ද? right. කියමු බලන්න දැන් අපි කට්ටිය ගන්නවනේ නේ. right. නිමේෂා කියන්න බලන්න full agonist කෙනෙක් නම් එයාට මොන efficacy එකක්ද තියෙන්නේ? full agonist කෙනෙක් නම් එයාට තියෙන්නේ high efficacy එකක් නේද? high efficacy. එයා partial agonist කෙනෙක් නම් එයා low efficacy. එයා antagonist කෙනෙක් නම් zero efficacy. efficacy එකෙන් අඩුයි. හරි? zero in efficacy. right. එහෙනම් මතක තියාගන්න efficacy කරන්නා පවතිනවා මොකක්ද? agonist, antagonist, full agonist, partial agonist කියන එක මත. හරිද වෙන්නේ? එහෙනම් ඔතන කතා කරන්නේ හරි spironolactone ගැන. spironolactone කියන්නේ මොකද්ද? aldosterone inhibitor එකක්. aldosterone ක්‍රියාව බ්ලොක් කරන එකක්. හරි. ඒතකොට මොකද වෙන්නේ? එයා ඇවිල්ලා සාමාන්‍ය පුරුෂමයි කියන්නේ high efficacy diuretic කියන්නේ පුරුෂමයි. මෙයාගේ සාමාන්‍යයෙන් දවසට අපිට මිනිත්තු 8ක් යනවා නම් HCG හරි spironolactone වගේ කෙනෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දවසට මිනිත්තු 2ක් වගේ. හරි. ඒ කියන්නේ මෙයා efficacy එකෙන් අඩුයි. මෙයාගේ විශේෂත්වය මොකද? මේ පුරුෂමයිගේ loss කරන potassium මෙයා සේව් කරගන්න. හරිද වැඩේ? ඒ නිසා මෙයා ඇවිල්ලා මොන වගේ කෙනෙක්ද? low efficacy කෙනෙක්. තව low efficacy ලා ඉන්නවා. ඔයාලට මතකද? HCT. හරි? අර distal convoluted tubule එක මත ක්‍රියාත්මක වෙනවා. හරි? thiazide diuretic පවා low efficacy. high efficacy එකක් තමයි loop diuretic. එතකොට මේ ප්‍රශ්නේ ඔයාලගෙන් spironolactone නෙමෙයි HCT අහුවොත් එයත් low efficacy කියලා මතක තියාගන්න. ඒකයි මේ ප්‍රශ්නේ මම මෙහෙම අහන්න හේතුව එකම විදියට නෙමෙයි අහන්නේ. හරි? කොහොමද අහන්නේ? විවිධ විදියට අහනවා. මේ බලන්න මේ ප්‍රශ්නේ බලන්න පොඩ්ඩක් අද කනෙක්ෂන් එක ස්ලෝ වෙලා වගේ තමයි. right. මේ තියෙන්නේ මේකයි ප්‍රශ්නේ. බලන්න spironolactone is
a high efficacy diuretic. Spironolactone එක කියන්නේ high efficacy diuretic එකක්. උත්තරේ හරිද වැරදිද? දැන්වත් උත්තරයක් දෙනවා. මදුෂාන් කියන බලන්න මේක high efficacy ද low efficacy ද? high efficacy ද? low efficacy sir. හරි. තව low efficacy diuretic කියන්න බලන්න. නේද? Osmotic diuretic. low efficacy. Triampherin, HCT, හරි. benzoyl ඒ වගේ ඒ ඔක්කොම මොනවද low efficacy ඒවා. right? ඊට පස්සේ sir thiazide diuretic එක මේ low efficacy ද නැත්නම් moderate efficacy ද? ඇහුනේ. moderate efficacy ද කියලා දහන්නේ. thiazide diuretic low efficacy ද නැත්නම් moderate efficacy ද? ඒකලානේ මෙහෙමයි. efficacy එක අපි සමහන් කරන්නේ මේ මෙන්න මේ විදිහට තමයි efficacy අපි fundamental වලදී කියන්නේ. high efficacy, low efficacy, zero efficacy කියලා. හරි? එතකොට බොහෝ වෙලාවට MCQ එකකට අපි moderate efficacy කියන එක දාන්නේ නැහැ. කවදාකවත්. හරි? moderate කියන වචනේ දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ moderate කියලා තමයි. ඒ වුණාට මෙතනදී අපි සාපේක්ෂව හිතන්නේ ප්‍රොසමයිට්ට සාපේක්ෂව. high efficacy එක දෙන සාපේක්ෂව තමයි මේක හිතන්නේ. ඒකෝ එයා low efficacy කියලා තමයි ගන්න. හරි? ඉතින් thiazide කියනේම low efficacy කියලායි ගන්නෙ. තේරෙනවද? moderate කියන වචනේ සාමාන්‍යයෙන් දාන්නේ නැහැ එක්සෑම් එකේදී ප්‍රශ්න කරන්නේ නැහැ moderate කියන වචනේ දාන්න. මොකද fundamental වලදී කරන්නේ low, high සහ zero කියන වචන තුන විතරයි දෙන්නේ. ඒකට අපි ඕක දාන්නේ නැහැ එතන moderate කියන වචනේ. ඒක low efficacy තමයි අපි කියන්නේ. හරි නේද මදුෂාන්? right. හරි sir. අපි ඊළඟට දැන් එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තර ටික ඔක්කොම හරිනේ. බලන්න true or false about diuretic. Thiazides are used in high doses for the antihypertensive action. උත්තරේ වැරදි. Furosemide causes loss of potassium from the kidney. හරි උත්තරේ. මේක මෙහෙම දෙමුත් furosemide causes loss of calcium from the kidney. හරිද වැරදිද? furosemide හරිද වැරදිද? කැල්සියම් ලොස් කරනවලු. හරිද වැරදිද? furosemide වල කැල්සියම් ලොස් කරනවා. කැල්සියම් සේව් කරන කෙනා කවුද? කවුද කැල්සියම් සේව් කරන්නේ? හර්ෂණී කවුද කැල්සියම් සේව් කරන එක්කෙනා? thiazide diuretic. Station HCT. හරි? right. ඊට පස්සේ they are effective in cardiac failure. උත්තරේ හරි. cardiac failure, hypertension, edema ඔය ඔක්කොම දෙනවා. right. Spironolactone is a high efficacy diuretic. වැරදි. ඊට පස්සේ thiazide are best given in the morning. thiazide උදේට දෙන්න හොඳ. සාමාන්‍යයෙන් අපි දෙන්නේ morning තමයි. හරි? morning තමයි හේතුව තමයි මේකේ තියෙනවා මොනවද? මෙයාගේ action එකක් තියෙනවා විශේෂයෙන් uric acid එළියට යන්න නොදී uric acid අපේ ලේ වලට ගමන් කරනවා. හරි ඒකින්ද uric acid level එක ලේ වල වැඩි වෙනවා. ඒක ගොඩාක් අඩුවෙන්ම දකින්න ලැබෙන්නේ අපිට උදේට. හරි ඒක නිසා තමයි අපි උදේ වරුවට මේ ඩ්‍රග් එක දෙන්නේ. සාමාන්‍යයෙන් thiazide එකක් අපි පාවිච්චි කරන්නේ උදේ වරුවට. හරි best given in the morning උත්තරේ හරි. right. ඊළඟ ප්‍රශ්නෙකට එහෙනම් යන් අපි. True or false about iron therapy? මේ ඉන්නේ මොනවද? iron ගැන. මම පොඩ්ඩක් iron ගැන යන්න කලින් මෙන්න මේක කියලා දීලා ඉන්නම්. මේ බලා ගන්නකො. මේ iron therapy එක හම්බෙන්නේ කොහෙද? අපිට හම්බෙනවා මොන පාඩමේද? anemia පාඩමේදී. හරි? ඔයාලට මතකද anemia? හරි? anemia වලදී අපි මොකද කරන්නේ? anemia වර්ගීකරණයට ලක් කරනවා. anemia වර්ග මොනවද ඒවට ට්‍රීට්මන්ට් මොනවද කියලා අපි කතා කරනවා. කොහොම බලන්නකො. මේ බලන්න. හරි? anemia මතක ඇති නේද? මොනවද මේ ටයිප්? එකක් තමයි ගන්න. deficiency anemia. ඌනතාවයෙන් හින්දා ඇති වෙන anemia. හරි? ඊට පස්සේ aplastic anemia.
aplastic anemia. හරි. ඊට පස්සේ hemolytic anemia. මුද්‍රසයිල විද වැටීමෙන් වෙන anemia. මේවා ආකාර කීපයක් තියෙනවා කියලා මම කියලා තියෙනවා. හරි. ඥානමය වශයෙන් එන්න පුළුවන් ඒවා තියෙනවා කිව්වා aplastic anemia. deficiency anemia තමයි ලංකාවේ වැඩිපුර දකින්න ලැබෙනවා කියලා කිව්වේ. මොනවාද deficiency anemia? මේ තියෙන්නේ deficiency anemia අපිට තියෙනවා වර්ග දෙකක්. එකක් තමයි vitamin deficiency anemia, අනිත් එක තමයි iron deficiency anemia. හරි. vitamin එක deficient වුණොත් විශේෂයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි B12 සහ folic acid. හරිද? iron deficient වුණොත් එහෙම අපිට ට්‍රීට්මන්ට් එක විදියට දෙන්න වෙන්නේ iron. හරි? iron. එතකොට B12 deficient වුණොත් B12 මොනවද ඒක දෙන්නේ? එක cyanocobalamin, hydroxycobalamin ඔය වගේ තමයි දෙන්නේ. හරිද? ඊට පස්සේ folic acid වලට folic acid තමයි. මේ වගේ විශේෂත්වය මොකක්ද? මේ වගේ විශේෂත්වය තමයි අපේ ඇඟේ සෛල හදන, පතුරුද සෛල හදන ස්ථානය. අතු ඇට මිදුළු නේද? මේ ඇට මිදුළු වල බ්ලාස්ට් සෙල් වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම හින්දා සෛල විභාජනය වෙන්න විශේෂණය වෙන්නේ නැහැ. හරි? ඒ නිසා red blood cell හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒවට අපිට ප්‍රතිකාරය කරන්න වෙන්නේ මේකෙන් තමයි අපි මේකට කියන megaloblastic anemia. සෛල බ්ලාස්ට් සෙල් විශාල වෙනවා. හරි? ඒකින්ද මේ වගේ ට්‍රීට් කරන්න වෙනවා. හරි? ඊට පස්සේ iron deficiency anemia වලදී මොකද iron ඌනතාවයක් ඇති වෙනවා. ඒකින්ද anemic condition hemoglobin ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේක ප්‍රතිකාර කරන්න තියෙන අපිට කොහොමද? එකක් තමයි oral iron දෙන්න පුළුවන්. අනිත් එක තමයි parenteral iron දෙන්න පුළුවන්. oral iron වලට අපි දෙනවා මොනවද? ලංකාවේ වර්ග තුනක් තියෙනවා. iron fumarate, හරි? iron sulfate, නැත්නම් ferrous sulfate, එහෙම නැත්නම් iron gluconate. හරිනේ වැඩි? gluconate. parenteral වලට වර්ග දෙකක් දෙන්න පුළුවන්. ඒ මොනවද? පාඩම් මතක නම් කියන්න බලන්න. නිමේෂා මතකද? මොනවද වර්ග දෙක? iron sucrose, iron dextran. Iron dextran, iron dextran සහ ඊපස්සේ iron dextran, iron sucrose. iron sucrose. හරිද? right. එහෙනම් මෙන්න මෙහෙමයි වෙන්නේ වැඩේ. මේකෙදි මතක තියාගන්න අපිට මෙතන අහන්නේ අයන් තෙරපි එක ගැන. හරි? අයන් තෙරපි ගැන අහන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ මොකද්ද? මේකෙදි විශේෂයෙන් ඕරල් අයන්. අපි හැම වෙලේම ඉෆෙක්ටිව් කියලා කියනවා මොනවද? මේ අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා වලදී. අපි IV අයන් නැත්නම් පැරන්ටරල් අයන් ගන්නේ මොන වගේ අවස්ථාවකද? not respond to oral iron. හරි? හේතුව මේවට සිවියර් රියැක්ෂන් වෙනවා. ඇනෆිලැක්සිස් ෂොක් ඔය වගේ ගොඩක් දේවල් මේකෙදී එන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට කරන්නේ මේ ඩ්‍රග්ස් වලින් ඕරල් අයර්න් එක තමයි අපි තෝරගන්නේ. හරි? වැඩිපුරම. ඕරල් අයර්න් හරියන්නේ නැත්නම් තමයි අපි පැරන්ටරල් අයර්න් වලට යන්නේ. හරි? right. බලන්න ඕරල් අයර්න් එකේ තියෙනවා මෙන්න මෙහෙම කරුණු කීපයක්. මොකද පළවෙනි කාරණේ? එක තමයි මෙයා hemoglobin concentration එක normal වෙනකල් දෙන්න පුළුවන්. දීලා once become normal තව මාස 3ක් දෙනවා. 3 months දෙනවා. හරි? ඕක තමයි අපි iron therapy එකේදී කරන්නේ. හරි? දැන් බලමු ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා. Oral iron is the treatment of choice in iron deficiency anemia. Iron deficiency anemia එකදී treatment of choice එක. හරියටම හරි උත්තරේ. හරි? IV නෙමෙයි. ඊට පස්සේ treatment with oral iron should be continued for 3 months after hemoglobin become normal. හරි? oral iron දීලා හරි normal වුණාට පස්සේ තවත් මාස 3ක් ඉස්සරහට දෙන්න කියනවා. හරියටම හරි.
T increases absorption of iron from the bowel. T හින්දා iron උරා ගැනීම වැඩි වෙනවලු. හරිද උත්තරේ? ඒගොල්ලන් සාමාන්‍ය දැනුමින් කියන්න පුළුවන්. මොකද කියන්නේ ඉරුනිකා? කියන්න බලන්න. තේ බොනකොට iron absorb වෙනවද මොකද? iron absorb වෙනවද? නෑ. හරි වැරදි. iron absorbency අඩු වෙනවා. හරි? ඒක නිසා තේ බොනකොට iron ඒ කියන්නේ කාපු ගමන් තේ බොන්න එපා කියන්නේ අන්න ඒකයි. iron උරා ගැනීම අඩු වෙනවා. උත්තරේ වැරදි. ferric salt බලන්න ferric salt හරි බලන්න ferric salt are better absorbed from bowel compared to ferrous salt. Fe2 plus Fe3 plus වලට වඩා මේක කියන්නේ අනිත් පැත්ත. Fe2 plus නැත්නම් ferrous හරි වලට වඩා හොඳට ferric කියන එක උරා ගන්නවලු නෑ. හරිම ක්‍රමය තමයි Fe2 plus තමයි ඇඟට හොඳටම උරා ගන්නෙ. මම මෙහෙම කියන්නම් ඔයාලට. මේ බලන්න අපි ඒකයි කියන්නේ Fe2 plus එක Fe3 plus වුණොත් මොකද වෙන්නේ? ඇඟට උරා ගැනීම අඩු වෙනවා. හරි? උරා ගැනීම අඩු වෙනවා. ferrous ferric වුණොත් උරා ගැනීම අඩු වෙනවා. අපි ගොඩක් වෙලාවට මේ ඩ්‍රග් එක විටමින් C එක්ක ආම්ලික මාධ්‍යයේදී මෙයා මොකද වෙන්නේ? Fe3 plus වලට කන්වර්ට් වෙන්නේ නැහැ. හරි? ඒ නිසා ගොඩක් වෙලාවට ආම්ලික මාධ්‍යයේදී ferrous කියන එක stable. හරි? ගොඩක් වෙලාවට යකඩ ගාස්සිය අපි විටමින් C ගන්නවා. හරි? ආම්ලික මාධ්‍යය. මෙයා absorbency වැඩි. හැබැයි මෙයා absorb වෙනවා අඩුයි. ඒක නිසා හරි උත්තරේ මොකද්ද? ferrous කියන එක මොනවා වෙනවද? absorbency වැඩි ferric වලට වඩා. බලන්න ප්‍රශ්නේ මේ තියෙන්නේ මේකට උත්තරේ වැරදි. හරි? ferric ඉතර හොඳට absorb වෙන්නේ නැහැ. Antacids are recommended to be routinely given with oral iron to reduce gastric irritation. Oral iron වලින් එන gastric irritation එක අඩු කරන්න මොකද කරන්නේ? මේවා දෙන්න කියනවලු antacid. හරිද උත්තරේ කාටද කියන්න පුළුවන්ද? antacid දෙනවද oral iron එක? අනේ නෑ. iron, aluminium, dairy product ඒවා එක්ක කිසිම දෙයක් දෙන්නේ නෑ iron එක්ක. හරි antacid dairy product aluminium ඒ වගේ දේවල් දෙන්නේ නැහැ. උත්තරේ වැරදි. හරි උත්තරේ වැරදි. right උත්තරේ වැරදි. හරි හරිනේ. එහෙනම් ඒකේ උත්තර ටික ඔන්න ඔය විදියයි සාකච්ඡා වෙන්නේ. right අපි ඊළඟ එකට යමු. හරි අපි යමු පොඩ්ඩක් calculation ගන්න. හරි මේක දීලා තියෙනවා එදා හදන්න කියලා කිව්වා හැදුවද දන්නේ නැහැ මේකනේ. right බලන්න මේක අපි හැදුවද? මේක හැදුවානේ. 6 වෙනි එක හැදුවා. 7 වෙනි එක ගාන හැදුවද? What weight of potassium permanganate is needed to produce 300 ml of solution such that 1 ml of diluted to 20 ml of 0.1% solution. මේක හැදුවද? හැදුවද මේ ගාන? නැද්ද? සුට්ටක් කියන්නේ හැදුවද නැද්ද කියලා? නැහැ. හරි. එහෙනම් අපි හදමු බලන්න. මොකද කියන්නේ මේක? potassium permanganate solution එකක් හදන්න තියෙන්නේ. ඒකට අවශ්‍ය වෙන potassium permanganate ප්‍රමාණයයි අහන්නේ. ඒ කියන්නේ මිලිලීටර් 300ක් හදන්න ඕනේ. හරිද? ඒක කියනවා ඒකේ මිලිලීටර් එකක් අරගෙන මිලිලීටර් 20 දක්වා ඩයලූට් කරොත් හැදෙන්නේ 0.1% solution එකක්. right අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? පොඩි
හදලා ගන්න ස්කෙච් එකක් දාගන්න. බලමු කොහොමද ඔක දාන්නේ කියලා. හරි. මේ වගේ ගානක් හදනකොට මෙහෙමයි කරන්න ඕනේ. අපි අයිනෙන් දාගන්නවා පොඩි ස්කෙච් එකක් මේ විදිහට. හරි. ඒකේ තියෙනවා මිලිලීටර් 300ක් හදන්න ඕනේ. 300 ml හදන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් මිලිලීටර් එකක් ගත්තොත් 1 ml ගත්තොත් ඒක මිලිලීටර් 20ක් දක්වා ඩයලූට් කරොත් මොකද වෙන්නේ? හැදෙනවලු 0.1ක්. weight by volume එක. කොහොමද කියන්නේ? right. අපි බලමු. දැන් බලන්න හැමෝටම නේද? මේ බලන්න මිලිලීටර් 300ක් තියෙනවා. ඒකෙන් මිලිලීටර් එකක් අරගෙන 20ක් දක්වා ඩයලූට් කරොත් 0.1ක් හැදෙන්නේ. අපි මොකද කරන්න ඕනේ? මේ අගින් තමයි අල්ලගන්නේ. එහෙනම් අපි හොයන්න ඕනේ මේ මිලිලීටර් 20ක් තියෙන ග්‍රෑම් ගන්න. හරි මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි මොකද? ග්‍රෑම් පරිමාණ මිලිලීටර් 100ක් ගත්තොත් ග්‍රෑම් 0.1ක් තියෙනවා. හරි අපි ඒකෙන් දානවා strength of final product. Final intermediate. Strength of intermediate product. Here gram 100 milliliter 100ක් ඇතුලේ gram 0.1ක් තියෙනවා. gram 0.1ක්. හරි? right. ඊට පස්සේ therefore මේ මිලිලීටර් එකේ කියන ප්‍රමාණය ගන්න ඕනේ. therefore amount of potassium permanganate in 1 ml. මේකේ ඒකේ තියෙන ප්‍රමාණය කොහොමද? 0.1ක් ග්‍රෑම් තියෙන මිලිලීටර් 100ක එහෙනම් මිලිලීටර් 20ක කොච්චරද? මේ 20 තියෙන ප්‍රමාණය තමයි ඒකේ තියෙන ප්‍රමාණය. ඒක නේද? දැන් උත්තරේ නේද? හරි. ඉතින් අපිට බලන්න තියෙන බිඳුව දෙකකට නෑ පහෙන් බෙදුණා. දෙකකට නෑ 10ට 2යි. ඔච්චරක් තියෙනවා මිලිලීටර් එකක. මේ මිලිලීටර් එකේ තියෙන ප්‍රමාණය. therefore amount available in initial product ආරම්භක ප්‍රාණික ප්‍රමාණය. initial product. here එක මිලිලීටර් එකක 0.2 ග්‍රෑම් නම් 300ක කීයද? කීයද? 3 වරක් 2 6යි දශම ස්ථාන දෙකක් ගියා ග්‍රෑම් 6යි. නේද? ග්‍රෑම් 6යි. හරි? එහෙනම් ග්‍රෑම් 6ක් තියෙනවා අවසාන ද්‍රාවණය. එතකොට මොකද කරන්න ඕනේ? අපි මේක හදන්නේ කොහොමද කියලා නේද? අපි මොකද කියන්නේ ඕනේ? ග්‍රෑම් 6ක් පොටෑසියම් පර්මැංගනේට් කිරා ගන්නවා. ඒක ඩයලූට් කරනවා මිලිලීටර් 150ක ජලයක. ඒක වොලියුම් අප් කරනවා 300 දක්වා. හරිනේ? 300 දක්වා ඩයලූට් කරනවා. හරිනේ? ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ. right. බලන්න මේ ගාන මොකක් හරි තව විශේෂ දෙයක් අහලා තියෙනවද කියලා මේකේ? right. what weight ගාන මේ බර විතරයි අහලා තියෙන්නේ. හදන විදිය ලියන්නේ නැහැ ඒක. හරිද? හරි. මේක හැම දාගත්ත නේද? මම සරලව තේරෙනවනේ. දැන් අපි ඊළඟට යන්න ටක් ගාලා. right. මේකේ මම හිතන්නේ මේ මෙතන එක හැදුවේ නැහැ. ෆාමකෝකයිනෙටික් කියන ඒවා නම් ඔයාලා දන්නවනේ. ඒකින්ද
ඉවෝන්නේ මෙන්න මේක බලන්න හතරවෙනි ගාන. මේක හැදුවා අපි. හතර හැදුවානේ. මේක හැදුවද ඔයාලා? පස්වෙනි ගාන හැදුවද? ගිය සතියේ පස්වෙනි ගාන හැදුවද? කවුරුත් උත්තර දෙන්නේ. හැදුවද නැද්ද? නෑ. Right. How many milliliters of water must be added to 180 ml? හරි. මිලිලීටර් 180කට කොච්චර වතුර ප්‍රමාණයක් ඇඩ් කරන්න ඕනද? 40% volume by volume solution in order to produce 5% volume by volume solution. මේක කියන්නේ මොකද්ද? අපි ගාව තියෙනවා සාන්ද්‍රගත ද්‍රාවණයක්. ඒකෙන් තනුක ද්‍රාවණයක් හදන්න නම් කොච්චර ජලය ඕනද කියලා අහන්නේ. එහෙම නේද අහන්නේ? හරි. සාන්ද්‍රගත ද්‍රාවණයකින් තනුක ද්‍රාවණයක් හදන්නයි යන්නේ. right. බලන්න සාන්ද්‍ර ද්‍රාවණය මොකද තියෙන්නේ? මිලිලීටර් 180ක් තියෙනවා. හරිද? ඒකේ ස්ට්‍රෙන්ත් එක 40% volume by volume. හරි? ඒකෙන් හදන්න ඕනි 5% එකක්. මොකද මේ කියන්නේ මේකේ සියල්ල පාවිච්චි කරලා හරි 5% එකක් හදන්නයි තියෙන්නේ. හරි නේද? right. 40% එකකින් 5% එකක් හදන්න ඕනේ. හරි? ඩිස්කනෙක්ට් නෝ කනෙක්ට් කරන්න. දැන් බලන්න ඉස්සෙල්ලා මොකද? ෆයිනල් ප්‍රොඩක්ට් එකේ 5% තියෙනවා. මේකේ තියෙනවා 40%. හරි? දැන් මේක හදන්න ඕනේ කොහොමද? මෙයා බවට පත් කරන්නේ මේක තව වතුර කොච්චර දාන්න ඕනද කියලා යහන්නේ. හරි? ඉස්සෙල්ලා මෙතන හොයාගන්න ඕනේ මොකද්ද? මේකේ ෆයිනල් ප්‍රොඩක්ට් එකේ තියෙන්න ඕනේ ප්‍රමාණය ග්‍රෑම් ගන්න 5යි. නේද? ගෑ 100ක් ගත්තොත් 5යි තියෙන්නේ. දැන් මෙතන කීයක් තියෙනවද? 40ක් තියෙනවා. 5% වෙන්නයි ඕනේ. හරි? අපි එනවා මේක කොච්චර තනුත් කරන්න ඕනද කියලා යහන්නේ. කොච්චර වතුර දාන්න ඕනද කියලා මේකේ අහන්නේ. එතකොට අපි හොයමු ඉස්සල්ලාම initial product. හරි. initial product එකේ තියෙන ග්‍රෑම් ගාන හොයන්න බලන්න. initial product එකේ තියෙන ග්‍රෑම් ගාන හොයමු බලන්න. හරි මාව ඇහෙනව නේද? ඔන්න බලන්න. amount in initial product. here 100ක තියෙනවා 40ක්. මිලිලීටර් 100ක් ගත්තාම මිලිලීටර් 40ක් තියෙනවා. අපි ගාව කොච්චර තියෙන්නේ? 180ක්. එහෙනම් 180ක කොච්චර තියෙනවද? ඊයක 14. 72ක් තියෙනවා අපි ගාව ග්‍රෑම්. හරි. මිලිලීටර් 72ක් තියෙනවා. දැන් අපි කියන්නේ කොච්චරද? 100ට 5ක් වෙන්න. හරි? මේක තව කොච්චර වතුර දාන්න ඕනද කියලා අහන්නේ. හරි? right. එහෙනම් අපි බලමු මේකේ 72ක් තියෙනවා නම් මේකේ තියෙන්න ඕනේ ෆයිනල් ප්‍රොඩක්ට් එකේ මේක 100ට 5ක් වෙන්නයි ඕනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි බලන්න ඕනේ ෆයිනල් ප්‍රොඩක්ට් එකේ තියෙන weight එක. හරි. amount එක. අපිට තියෙන්නේ 100ක් ගත්තොත් ඒකේ මිලිලීටර් 5ක් තියෙනවා. ෆයිනල් ප්‍රොඩක්ට්. දැන් අපි ගාව කොච්චර තියෙනවද? දැන් තියෙනවා අපි ගාව 72ක්. ඒ කියන්නේ අපි කොච්චර වතුර තව දාන්න ඕනේ. හරි? therefore required water to be added. Water to be
added to initial product. ඒකේ කොහොමද තියෙන්නේ? හරි. දැන් අපිට ඕන 100ක පහෙන් ද්‍රාවණය. මිලිලීටර් 100ක පහක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේවා අපි ගාව දැන් 72ක් තියෙනවා. දැන් 72ක් වෙන තව වතුර කොච්චර ඕනද කියලා යහන්නේ. කොහොමද වෙන්නේ? right. 5 වරක් එකයි 5 වරක් 20යි. 20 වරක් 72. 144යි 1440ක් මිලිලීටර් වුණ සම්පූර්ණයෙන් වතුර. හරිද? දැන් හැබැයි අපි පරිමාව කීයද? මේකේ තියෙන 180ක්. 180 එනවා 1440 දක්වා මොනවා වෙන්න ඕනද? වතුර දැම්මොත් තමයි 5% එක හැදෙන්නේ. ඒකෙන්ද වෝටර් කොච්චර ඕනද? හරි? ජලය. වතුර ප්‍රමාණය නම් මේ 1440 අඩු කරන්න ඕනේ 180ක්. හරි? 180ක් අඩු කරේ මේ මුල 180ක් තියෙනවනේ. අපි තව වතුර කොච්චර ඕනේ කියලා ගහන්නේ. ඒකට අපි ඒක ඒ විදිහට ගන්න ඕනේ. පළමු කීයද කියලා 1440 න් 180 ගියොත් 1300යි. ඒකෙන් තව 40ක් ගියොත් 1260යි. එහෙනම් අපි මොකද්ද කියන්න ඕනේ? add 1260 ml to 180 ml, right, will produce 5% volume by volume. හරි නේද? right. 180ක 40ක් තියෙනවා. මේක 5% කරන්නයි ඕනේ අපිට. හරි නේද? right. කොච්චර වුණාද නේද? 1260. මේක තේරෙනවද හැමෝටම? හැමෝටම තේරෙනවද මේක? ඉතින්ක තේරුණාද? ඔව් සර්. තේරුම් නැත්නම් අහන්න දැම්මම. මේක තේරුම් නැත්නම් මම අහන්න ආපහු. සර් ආචුට්ටක් කියලා දෙන්නකෝ සර්. හරි. මම අහගන්නකො. මෙන්න මේකක් තියෙන්නේ. අපිට මේ ගාණ කියන්නේ 140 ද්‍රාවණයක් තියෙනවා. හරි? මේ ද්‍රාවණය කෙලින්ම අපි පත් කරන්න ඕනේ 105 ද්‍රාවණයක් බවට. මොනවද දාලාද? වතුර දාලා. වතුර දාලා 105 එකක් කරන්න ඕනේ. හරි? එතකොට අපි මොකද කරන්න ඕනේ? ඉස්සලාම අපි දියා ගන්න ඕනේ අවසාන ප්‍රොඩක්ට් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක. කීයද? 105යි. හරි? ඒකේ තේරුම මොකද්ද? වොලියුම් බයි වොලියුම් තියෙන්නේ පරිමාණ පරිමාණ. ඒක මිලිලීටර් 100ක් තුල මිලිලීටර් 5ක් තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක. හරි? උදාහරණයක් ඇල්බියුමින් කියන්නේ ඇල්බියුමින් කියන 5% කියන 20% කොහොමද තියෙනවා. කියන්නේ ඇල්බියුමින් මිලිලීටර් 100ක් ඇතුලේ මිලිලීටර් 5ක් තියෙන ඇල්බියුමින්. වතුර මිලිලීටර් 100ක් ඇතුලේ. දැන් අපේ ගාව තියෙන්නේ මොකද්ද? මෙන්න මේක. 140 ද්‍රාවණයක්. 140 ද්‍රාවණය කෙලින්ම මෙහා බවට පත් කරන්න නම් අපි මේකට වතුර දාන්න ඕනේ නේ. 105. කියන්නේ සාන්ද්‍ර ද්‍රාවණයක් සමු ටිකක් බවට පත් කරන වතුර තමයි දාන්න වෙන්නේ. වතුර දාන්න ඕනේ. මේ ප්‍රශ්නේ අහන්නේ මේ ද්‍රාවණයේ මිලිලීටර් 180ක් තියෙනවා. ඕකට තව වතුර කොච්චරක් දැම්මොත් මේක බවට පත් වෙන්නේ. ඒකනේ අහන්නේ. එතකොට ඉතින් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේකේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක කොච්චර තියෙනවද කියලා. හරි? 100ක 40 නම් 180ක කීයක් තියෙනවද? බලන්න. ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක ඉනිෂියල් ප්‍රොඩක්ට් එකේ 100ක 40යි නම් හරි මිලිලීටර් 180ක කීයක් තියෙනවද? කීයක් එනවද අපිට? 72ක් එනවා. හරි? ඒ කියන්නේ මේක ඇතුලේ ඇල්බියුමින් 72ක් තියෙනවා. හරිද? මේක 180 ඇතුලේ. දැන් අපි ඊළඟට අහනවා මොකද්ද? මේක තව වතුර කොච්චර දාන්න ඕනේ? හැබැයි මට දැන් මේකේ පරිමාණයක් තියෙනවා. අපි දාන්න ඕනේ වතුර ප්‍රමාණය හොයන්න කොහොමද? ඒක හොයන්න නම් අපි ෆයිනල් ප්‍රොඩක්ට් එක 100ක් ගත්තොත් ඇල්බියුමින් 5ක් තියෙනවා. ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් 5ක් තියෙනවා. හරිද? එතකොට අපි 72ක් මෙයා බවට පරිවර්තනය කරලා තව වතුර දාන්න කොච්චර? ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක 72ක් තිබ්බොත් වතුර කොච්චර ඕනේද කියලා හොයන්න ඕනේ. හරි? 100ක 5 නම් එහෙනම් 72කට 1440ක් ඕන වෙනවා වතුර. හරි? ඒ කියන්නේ වතුර 1440ක් ඇතුලේ 72 තියෙන්න ඕනේ. දැන් 72 තියෙන කොච්චරද? 180ක. අපි ගාව දැන් පරිමාණය 180යි. මුළු පරිමාණය 1440ක් වුණොත් තමයි 105 හැදෙන්නේ. දැන් අපි 1440 අපි මේක දානවද? දැම්මොත් වැඩේ ආවෝ. ඇයි? මෙතන 180ක් තියෙනවා. නේද? මුළු පරිමාණය 180ක්.
මේකට 180 අඩු කරපුවාම 1260යි එන්නේ. අපි මොකද කරන්නේ? මේ 180 වල වතුර 1260ක් දාලා හැදුවාම ඒක 105ක් වෙනවා කියන්නේ. ඉතින් හරි. කියන්නේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකේ තමයි අපි අල්ලගන්න ඕනේ. ඒ නිසා අපි කරේ මොකද්ද? ඉනිෂියල් ප්‍රොඩක්ට් එකේ තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණය හෙව්වොත්. ෆයිනල් ප්‍රොඩක්ට් එකේ මිලිලීටර් 100ක තියෙන ප්‍රමාණය දීලා තියෙනවා. අපි ඊළඟට බලනවා එහෙනම් 105 ද්‍රාවණයක් 100ක 5 නම් 72කට ඉනිෂියල් ප්‍රොඩක්ට් එකේ තියෙන ප්‍රමාණය කොච්චර වුණාද වතුර. හරි මුල් පරිමාව. 1740. හැබැයි මෙතන තියෙනවා දැනට 180ක පරිමාවක් තියෙනවා. ඒක අඩු කරන්න ඕනේ දාන්න ගන්න. 180 1740 180 අඩු කරපුවාම 1260යි. හරි. එතකොට මේක කියන්න ඕනේ අඩි මොකද්ද? මොකක්ද කියන්න ඕනේ? Measure 1260 ml from water and dilute the 180 ml. Then produce 5% volume by volume. හරිද? ඔන්න ඔක තමයි කියන්නේ. මදුෂාන් හරිද වැඩේ? තේරුණාද? හරි සර් thank you සර්. එහෙනම් හරි. එහෙනම් අපි දැන් යමු ඊළඟ එකට. හරි? right මේක දාගත්තද හැමෝම? දැන් මම හිතන්නේ මතකෙන් හදනවා නම් හොඳයි ඈ. දැන් මේක වීඩියෝ එක තියෙනවනේ. ආයෙ වීඩියෝ මේක බල බල ලියන්න එපා. බලන්න මතකෙන් හදන්න වීඩියෝ එක මම දාන්නම්. හරි? right. බලන්න ඊළඟ එක මොකද්ද කියලා. මෙන්න මෙහෙම මේ කලින් ක්ලාස් එකක් මේ තාම කන්වර්ට් වෙනවා රෙකෝඩින් එක එකින් ස්ලෝ වෙනවා. හරි කමන්නේ. තව 8යි තියෙන්නේ. right. හරි මේ වගේ ගානක් නම් දැන් හදන එක බොහොම පහසුයි. මම නිකන් ගානක් දෙන්නද හදන්න පුළුවන්ද ඔයාලට? මම දෙන්නම්කෝ ගාන. පේපර් එකට අමතරව අපි බලමු හදන්න පුළුවන් කියලා. දැන් ඕක භාවිතා කරලා හදන්න ඈ. කවුද බලන්න උත්තර දෙන්නේ කවුද කියලා? හරි මේ බලාගන්න. අපි දෙමු ඇල්කොහොල් දාමු. 70% ඇල්කොහොල් තියෙනවා. හරිද? volume by volume. කොටස් තියෙනවද? තියෙනවා 200 ml තියෙනවා. right? Using 70% alcohol 200 ml produce right? 8% volume by volume alcohol solution. දැන් මේක කෙලින්ම හදන්න කියලා කියන්නේ. එතකොට විස්තර සියල්ල ලියන්න ඕනේ ඈ. හරි. බලමු කලින් එකක් දීලා වේගෙන් හදන්න බලන්න. කවුද හදන්නේ බලමු. මේක ඇදුවත් ඉතින් මගේ තේයකින් ටිකක් දෙනවා. කවුද බලමු උත්තර දෙන්න ඕනේ. සංකලයි ගල් පැත්ත ලොක් ඩවුන් කරලා තියෙන්නේ. ඈ නෑ නෑ. හිඟුරක් ගොඩට කලින් අපි. ඔයාලා ජයවික්‍රම හන්දියේ හතමුණ. කියලා හරි ලොක් ඩවුන් කරවන්න ඕන එකයි. ඒක වැඩ දෙන්නේ නැහැ. අද නිවාඩුද? ඉතින් අද නිවාඩුද? ඔව් සර් අද නිවාඩු. හරි. හරි මේ උත්තර ගන්න බලන්න. ඉරිමකා නංගිවා හරිද? උත්තරයක් ආවද? නිමේෂා 1550 මිලිලීටර්. ඔව්. හරි. හැමෝම හැදුවද මම හදන්න දෙන්නම්. මේක නම් හදන්න දෙයක් නෑ නේ. මොනවද?
මගේ තේකෙන් භාගයක් දෙන්නම කිව්වනේ. පස්සේ දෙන්න වැටෙන් එහා පැත්තේ. හරි. හරි. ඔය බලන්න. හරි. ඔය බලන්න. මේකේ තියෙන මෙහෙමයි රාශි ස්කෙච් එක මොකද්ද? අපි අඳිමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. 70% තමයි මේකේ ස්ට්‍රෙන්ත් එක. මේක මෙහෙම අඳගත්තාම ඔයාලා හරියම පහසුයි. 70% තියෙනවා. මේකේ මිලිමීටර් 200යි තියෙන්නේ. හරි. මේකෙන් සම්පූර්ණ මොන ප්‍රමාණය අරගෙන හරි 5% එක 8% එකක් හදන්න ඕනේ. හරි. මේක පරිමාව අපිට ප්‍රශ්නයක් නෑ. සම්පූර්ණ මොක් පාවිච්චි කරලා 8% එක හදන්න කියන්නේ. එතකොට මොකද කරන්න ඕනේ? මේක හදන එක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. අපි බලමු. අක්කර දෙන්න. right. හරි. මොකද කරන්න ඕනේ? ඉතලම යන්න මොකද ස්ටේට්මන්ට් එක එනවා. අපි ස්ටේට්මන්ට් එක දාන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ විදිහට දෙයක්. ඉනිෂියල් ප්‍රොඩක්ට් එක තමයි අපි අල්ලන්න ඕනේ. හරි? එතකොට කියන්න ඕනේ amount of active ingredient in කොච්චරද? initial product. initial ආරම්භක ද්‍රාවණයේ තියෙන active ingredient ප්‍රමාණය. කොහොමද අපි කියන්නේ ඒක? amount of active ingredient in initial product. කීයක් තියෙන්නේ නේද? 100ක මිලිලීටර් 70ක් තියෙනවා. එහෙනම් මිලිලීටර් කීයක් දීලා තියෙනවද? 200ක් තියෙනවා. කියන්නේ 140යි නේ. initial product එකේ active ingredient 140ක් තියෙනවා. හරිනේ වැඩේ? right. එහෙනම් ඊළඟට බලන්න අපි කරන්න ඕනේ මොකද්ද? අපි හදන්න ඕනේ සොලියුෂන් එක ස්ටෙප් එක ලියමු. හරි? strength of solution to be prepared. හරි? ඊයේද 8 ml in 100 ml. ඔබ ලියන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඊළඟ කාරණේ තමයි ඊළඟට දාන්න ඕනේ මේක. මොකද මේකේ මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකෙන් 140ක් තියෙනවා. එයා මේ 100 කටේ ද්‍රාවණය හදන්න තව තනු කරන්න ඕනේ ජල ප්‍රමාණය. ඊට පස්සේ therefore required volume of ඒක required නෙමෙයි. අපි දාමු volume of final product. final product එකේ volume එක. කීයද? මිලිලීටර් 100ක තියෙනවා active ingredient එක මිලිලීටර් 8ක්. දැන් active ingredient අපි ගාව 140ක් තියෙනවා. 140කට කොච්චරද? හරිද? එතකොට කීයද? මේක මෙතනගාව කාර්ය විතරක් ආවද? දෙකක් ඉතින් නේද? අපේ දෙකයි මෙතන දෙකක් ආවොත් මෙතන 25. හරි? 12.5 වැඩි වෙනවනේ 140. 140 12.5 වැඩි කරලා මට උත්තර දෙන්න බලන්න. දැන් මම ගන්නද? 140 වැඩි වෙන්න ඕනේ 12.5. කියන්නේ 1750. එහෙම නෙමෙයි. හරිද මගේ උත්තරේ? හරි සර්. හරිද? 150. හරි. එතකොට අපේ කොච්චරක් දැන් තියෙනවද මේකේ ඉනිෂියල් ප්‍රොඩක්ට් එකේ පරිමාණ 200යි. 200 එක 1750 දක්වා වතුර දාන්න ඕනේ. නේද? ඒ කියන්නේ කොච්චරද? therefore required volume of water. ජලය කොච්චර ඕනේද? 1750න් ඉනිෂියල් වොලියුම් එක අඩු කරන්න ඕනේ 200යි නේ. ඊළඟ 1550. එහෙනම් ඊළඟ 1550ක් ඉන්නෝනේ. ඕක කොහොම කියලා හරියන්නේ? ගානේ අහලා තියෙන්නේ using 70% volume by volume 200 ml produce alcohol solution.
8%. හදන්න කියලා කියන්නේ. එතකොට මේක උත්තරේ කියලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? ඊට පස්සේ පොඩි ස්ටේට්මන්ට් එකක් ලියන්න ඕනේ. මෙතන මොකක්ද ලියන්න ඕනේ? මොකක්ද ලියන්න ඕනේ? measure 1550 ml of water and dilute initial solution up to 1750 ml. And will make 8% volume by volume alcohol solution. ඒකේ බියර් එකක් හදන්න පුළුවන් නේ. ඊයේ බියර් වල 8% නෙවෙයි නේද? 70% එක පාවිච්චි කරලා 8% හැදුවේ. හරි? ඒක තමයි ස්ටේට්මන්ට් එකේ මේ ස්ටේට්මන්ට් මේ ස්ටෙප් මේ ඔක්කොටම ලකුණු හරියටම ස්ටෙප් බයි ස්ටෙප් හම්බෙනවා. ෆයිනල් ස්ටේට්මන්ට් එකක් වෙනම ලකුණු දෙකක් හම්බෙනවා. හරිනේ? right. එහෙනම් ඒවා හරියට කරන්න ඕනේ. දැන් හරිනේ. එහෙනම් මම අපි ඊළඟ ගානට යන්න. බලමු ගානක් තියෙන මොකක්ද තියෙන්නේ කියලා බලමු ඉතින් පේපර් එකේ. right. පහ හරි. අපි 6 වෙනි එක හැදුවා නේද? copper sulfate මේක හැදුවා නේද? කීසතිය? මට මතකයි හැදුවා වගේ. right. එහෙනම් මේ පේපර් එකේම MCQ වලට යන්න බලන්න. හරි 17 වෙනි ප්‍රශ්නේ ගන්න. True or false on plasma half life. කාටද කියන්න පුළුවන් plasma half life එක කියන්නේ මොකක්ද කියලා? කියන්න බලන්න යුනිකා. නංගි කියන්න බලන්න plasma half life. කාටද කියන්න පුළුවන්? plasma half life. රාගයේ සාන්ද්‍රණය 150ක් වෙන්න ගත වෙන කාලය. රාගයේ සාන්ද්‍රණය 150ක් වෙන්න ගත වෙන කාලය. හරිද? ඕක සිංහලෙන් කියලා හරියන්නේ නැහැ. එක්සෑම් එකේදී මේ බලන්න. It is the time taken to fallen down plasma concentration by 50%. සිංහලෙන් කියමු කතාව හරි. ඒනකට අපි ඔක ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ නේද? It is the time taken to fallen down plasma concentration by 50%. අපි ඒක හඳුන්වනවා මොකක් කියලාද? T half කියලා කියනවා. මොකද T half. මේකෙන් අපිට කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේම මොකක්ද? අපේ ඇඟට බෙහෙතක් ගියාට පස්සේ ඒ බෙහෙත අපේ ඇඟෙන් ඉවත් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? එලිමිනේට් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එක. හරි? T half එක අණුව අපිට තීරණය කරන්න පුළුවන්. මේ ඩ්‍රග් එක අපිට ටොක්සික් වෙන්න පුළුවන්ද? බැයිද කියලා හිතන්න පුළුවන්. හරිද? ගොඩාක් වෙලාවට T half එකෙන් අපි අඳුරගන්නේ මොකද්ද? මේ ඩ්‍රග් එක ඇඟෙන් එළියට යන ප්‍රමාණය. හරි? ඒකෙන් අපිට දෙන්න පුළුවන් වාර ගණන මෙහෙම අපිට චුට්ටක් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකේ. හරි? right. එහෙනම් මේක කියනවා මෙන්න මෙහෙම දෙයක්. It is a measurement of drug safetiness. drug එකේ safetiness එක මන්න measurement එක අල්ලු මිනිමම් ගන්න අල්ලු. හරිද උත්තරේ? කාටද කියන්නේ හරිද කියලා? බෑ. safetiness එක මනින්නේ මොකෙන්ද? bioavailability. safetiness එක මනින්නේ therapeutic index එකෙන්. හරි? drug එක safetiness එක මනින්නේ නෙවෙයි මොකද්ද? therapeutic index. මොකද්ද therapeutic index කියන්නේ? ඒකක් කියලින්නද? මොකද්ද therapeutic index කියන්නේ? therapeutic index fundamental පටපටගා කියන්න ඕනේ. ඔව්වා අතාලා හරියන්නේ නැහැ. මොකද්ද therapeutic index කියන්නේ? toxic dose එක therapeutic dose එක දක්වන ratio එක නේද? මොකද්ද? therapeutic index සමානයි toxic dose divided by therapeutic dose. හරි? right නේද?
මේ විදිහට graph එකක් ගත්තොත් එහෙම මෙහෙට එනවා මොකද්ද? මෙහෙට අපි ගන්නවා මෙහෙට dose එක මෙහෙට effect එක. අපිට effect වර්ග දෙකක් තියෙනවා. මොකද්ද දෙක? එකක් තමයි good effect. අනිත් එක තමයි bad effect. දැන් පැරසිටමෝල් ගත්තාම සාමාන්‍ය 1 ග්‍රෑම් විතර වෙද්දී මොකද වෙන්නේ? good effect පෙන්නනවා නේද? අපිට උණ අඩු කරනවා, ඊට පස්සේ වේදනාව අඩු කරනවා. ඔන්න මම good effect නිපාටින් වෙනවා. හරි. පැරසිටමෝල් තව effect එකක් දෙනවා bad effect. හරි. හිතේ අමාරුවට හිතේ එකක්මද ප්‍රති 20ක් විතර බිව්වහම ඒක bad effect වෙනවා. නේද? පැන්ඩෝල් ප්‍රති 20ක් විතර බිලෙනවා නේද අමාරුයි. ආයි bad effect මම පෙන්නනවා රතු පාටි. හරි රතු පාටි පෙන්නනවා. හරි. ඒකේ ඩෝස් එක කීයද? ග්‍රෑම් 10යි. 10 ග්‍රෑම්. ප්‍රති 20ක් නෙමෙයි ග්‍රෑම් 10 කියන්නේ. බලන්න මේ දෙක අතර පරතරය වැඩි නම් අපි කියනවා narrow therapeutic index එකක් තියෙන drug එකක් කියලා. හරි? ඒ කියන්නේ good effect සහ bad effect අතර පරතරය වැඩි නම් ඒක narrowද? නෑ. බලන්න ඉන්නවා කට්ටිය නේද? wide therapeutic index එකක්. හරි? තව සමාන drug තියෙනවා මෙහෙම. warfarin වගේ digoxin වගේ drug එකක් ගත්තොත් dose එකේ පොඩි වෙනසක් කරපු ගමන් අපි හිතමු 1 gram 1 milligram වල ඉන්න 1.5 milligram වලට යනකොට මොකද වෙන්නේ? bad effect පෙන්වන්න පටන් ගන්නවා. පරතරය ඉතාම අඩුයි. dose එකේ සුළු වෙනසක් කරපු ගමන් effect එක ලොකුවට වෙනවා. side effect වැඩිපුර පෙන්වන්න පටන් ගන්නවා. අපි මේවට තමයි කියන්නේ narrow therapeutic index drug කියලා. හරි? මේවා wide therapeutic index drug. හරි? එහෙනම් අපිට වඩා safe මොකනවද? බෙහෙතක් දීලා ඒකේ dose එකේ චුට්ටක් හරි වැඩි වෙලා ගියොත් එහෙම අපි අතින් වැරදීමකින් ඒ විදිහට side effect පෙන්වන්නේ නැති drug. මොනවද? wide therapeutic index drug. ගොඩක් safe. මේ drug අම්මෝ දෙන්න බයයි. ඇයි? dose එකේ පොඩි වෙනසක් වෙච්ච ගමන් side effect ලොකුවට පෙන්වනවා. හරි? මේවට උදාහරණ warfarin, digoxin, theophylline වගේ drug. හරි? එතකොට මොකද වෙන්නේ? අපිට වඩා safe මොනවද? මෙන්න මේවා. අපි ඒවට කියනවා wide therapeutic index drug. මේකම මම ගානක් හදලා පෙන්නුවොත් එහෙම මෙහෙම toxic dose එක මේක කීයද? පැරසිටමෝල් වල 10 ග්‍රෑම්. therapeutic dose එක කීයද? 1 ග්‍රෑම්. හරි? මොකද වෙන්නේ? උත්තරේ කීයද? 10යි. මේකේ බලන්න toxic dose එක 1.5යි. මේකේ 1යි. උත්තරේ 1.5යි. හරි? ඒ කියන්නේ wide therapeutic index වල අගය එකෙන් ගොඩක් ඈත. T half එක කියන්නේ ඔක. sorry. T therapeutic index එක කියන්නේ ඕක. therapeutic index එක එකෙන් ගොඩක් ඈත නම් එයා safe. therapeutic index එක එකට ගොඩක් ආසන්නයි නම් ඒක unsafe. අපි තවත් භාෂාවකින් කියනවා නම් wide therapeutic index drug අපිට safe. narrow therapeutic index drug unsafe. හරි නේද? ඕකත් මතක තියාගන්න. safetyness එක මයින් ඉන්ඩිකේටර් එක තමයි therapeutic index එක. elimination එක මයින් ඉන්ඩිකේටර් එක තමයි plasma half life. හරිනේ? right. දැන් යන් අපි අපේ MCQ එකට. බලන්න MCQ එකේ තව ප්‍රශ්න 4කට විතර උත්තර එනවා නේ. right. බලන්න. is a measurement of drug safetyness උත්තරේ වැරදි. is a measurement of drug metabolism අන්න ඒක හරි නේද? පරිවෘත්තීය වෙන ප්‍රමාණය ගැන මනින්න පුළුවන් measurement එකක් තමයි T half එක. ඒ පැය ගන්න වැඩි වෙන්න පරිවෘත්තීය වේගය අඩු වෙනවා කියන එකයි කියන්නේ. is a concentration required to fallen down by 50%. සාන්ද්‍රණය මේක හරිද? සාන්ද්‍රණය is a concentration required to produce is a concentration required to fallen down by 50%. මේ කියන්නේ සාන්ද්‍රණය 150ක් අඩු වෙන්න අවශ්‍ය වෙන සාන්ද්‍රණයක් ගැන කියන්නේ. මේක වැරදි. මොකද්ද plasma T half කියන්නේ? නැත්නම් T half කියන්නේ මොකද්ද? is a time required to fallen down by 50%. වෙලාවක් ගැන සඳහන් වෙන්නේ ඒකේ. පැය ගානක් තමයි ඉන්න ඕනේ. මේක වැරදි. මේකේ concentration කියලා තියෙන වචනේ ඉන්න තමයි වැරදින්නේ. මේක දැක්කම සමානව හරි නේද කියලා ගහනවා. ඒව වැරදි හරියට කියවන්න. is time required to fallen down by the plasma concentration by 50%. අන්න හරිම කතාව. උත්තරේ හරියටම හරි එතන. මේක වැරදි. ඊට පස්සේ මේක it is a component of pharmacodynamic. මොකද්ද pharmacodynamic කියන්නේ? නිමේෂා pharmacodynamic කියන්නේ මොකද්ද? pharmacodynamic දැන් ඔයාලා paper class කරනකොට හරිද? ready වෙන්න. හරි? හැම වෙලේම paper එක දිහා බලලා ready වෙලා ඒකට ටිකක් උත්තර එහෙම කරලා ලෑස්ති වෙන්න. මේ ගිය සතියේ paper එකක් නෙමෙයිද?
මේ සතිය ගන්න නෙමෙයි තාම ගත්තේ මම. right. මොකද්ද? pharmacodynamic කියන්නේ what drug does to the our body. drug එක අපේ ඇඟට කරන දේ. මොනවද කරන්නේ? receptor එකත් එක්ක සම්බන්ධ වෙලා action එක දෙනවා. pharmacokinetic කිව්වේ what body does to the our what body does to the drug. ඇඟ විසින් drug එකට කරන දේ මොනවද? absorb කරනවා, distribute කරනවා, metabolize කරනවා, ඇඟෙන් එළියට දානවා, eliminate කරනවා. ADME නේද? right. ADME. මේ ඇවිල්ලා pharmacodynamic වල component එකලු. ඒ කියන්නේ receptor එකත් එක්ක සම්බන්ධ වෙන එකක් මේ plasma half life කියන්නේ. අනේ නෑ. plasma half life කියන්නේ pharmacokinetic වල component එකක්. මේක වැරදි. මේ කතාව වැරදි. හරි? ආපහු කියන්න. pharmacokinetic කියන්නේ what body does to the drug. හරි? pharmacokinetic. හරි? මොකද්ද? absorption, distribution, metabolism, elimination. පුරා ගන්නවා, පැතිරවනවා, පරිවර්තන ලක්ෂණ එළියට දානවා. මේක pharmacokinetic. pharmacodynamic කියන්නේ receptor එකත් එක්ක සම්බන්ධ වෙන එක. drug එක receptor එකත් එක්ක සම්බන්ධ වෙලා action එකක් දෙන එක තමයි pharmacodynamic කියන්නේ. එතකොට pharmacokinetic වල එකක් තමයි PHA plasma half life කියන්නේ. ඒක metabolism පරිවර්තන සම්බන්ධ කතාවක්. ඒ වගේම elimination සම්බන්ධ කතාවක්. හරිද? ඒක නිසා මේ කතාව වැරදි මේ ප්‍රශ්නෙට අදාළව. මොකද්ද? ඒක pharmacodynamic වල component එකක් නොවේ. උත්තරේ වැරදි. එහෙනම් ඔන්න උත්තර ටික 17 වෙනි ප්‍රශ්නෙට හරි safetyness එක මයින measurement එකලු වැරදි. ඒකට උත්තරේ therapeutic index is a measurement of drug metabolism. ඒක හරි. Is a concentration required to fallen down by 50% වැරදි. Is time required to fallen down by plasma concentration by 50%? උත්තරේ හරියටම හරි. It is a component of pharmacodynamic. උත්තරේ හරියටම වැරදි. හරි? හරි නේද වැඩේ? right. ඊට පස්සේ අපි යන් drug transportation. මේක අපි ගිය සතියේ කරා නේද? මේක කරා. right. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඔය antidote match කරලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නේ. True or false on antidote matched? Antidote එක ගැන අහන්නේ antidote match කරලා තියෙනවා. Injection methotrexate poisoning. Leucovorin. මේකත් මම ගිය සතියේ කිව්වා නේද? Leucovorin. ඒ කියන්නේ calcium folinate දෙනවලු MTX poisoning වලට. උත්තරේ හරියටම හරි. මේ කියපු ඉන්න මම ආපහු ටක් ගාලා කියන්න. හරිද? calcium folinate poisoning වුණාම උත්තරේ. methotrexate poisoning වුණාම අපි දෙනවලු මොනවද? folinic acid. Leucovorin කියන්නේ folinic acid ම තමයි. උත්තරේ හරි. injection එකකට අපි දෙන්නේ folinic acid. oral එකට දෙන්නේ අපි folic acid. මේ උත්තර දෙකම හරි. හරි. organophosphate poisoning වලදී pralidoxime. හරි. PAM DAM දෙකම දෙනවා. හරි. iron poisoning වල දෙන්නේ desferrioxamine සහ deferrasirox. injection desferrioxamine, oral නම් deferrasirox. හරි උත්තරය. හරි. True or false on action of ulcer healing drug. හරි. ulcer healing drugs ගැන මේ අහන්නේ. ඔයාලට මතක ඇති peptic ulcer වලට දෙන පාවිච්චි කරන drugs මොනවද කියලා. ටක් ගාලා කියන්න බලන්න. මම වැඩි වෙලා ගන්න තුනේ කරනවා. peptic ulcer වලට දෙන drugs group එක ටක් ගාලා කියන්න මට. මතක කට්ටිය. mucosal protective agent, antibiotic, අය proton pump inhibitor, antacid, H2. mucosal protective agent, antibiotic, antacid. හරි. ඊට පස්සේ H2 blocker, proton pump inhibitor. හරිද වැඩේ? proton pump inhibitor. right. එහෙනම් මොනවද මේ? මේවට අදාළව තමයි මේ කියන්නේ. බලන්න mucosal protective agent වලින් අපිට වෙන වාසිය මොනවා ඩ්‍රග්ස් ටික ඒක අපි කතා කරන වගේ තමයි misoprostol, sucralfate, පස්සේ bismuth. මේකෙන් මම කියවා මේ දෙකම දැන් තහනම් කරලා තියෙන්නේ. මෙයා විතරයි පාවිච්චි කරන්නේ. හරි? ඊට පස්සේ ඇන්ටිබයොටික් වල තියෙනවා ඔයාලට මතක ඇති ට්‍රිපල් තෙරපි. නේද? ට්‍රිපල් තෙරපි තියෙනවා. හරි? 1 week regime එක 2 week regime එක කියලා දෙකක් තියෙනවා. 1 week regime එකේ මොකක්ද දෙන්නේ? හරි? ඒකේ තියෙනවා ඩ්‍රග්ස් වර්ග තුනක්. මොනවද තියෙන ඩ්‍රග්ස් වර්ග තුන? amoxicillin, metronidazole, omeprazole. මතක ඇති නේද?
මේක 1 week regime එක. amoxicillin කොහොමද දුන්නේ? ඕක ඉතින් අහනවා නේද? amoxicillin කොහොමද ගියේ? 500 TDS, metronidazole 400 TDS, omeprazole 20 octet. මං බැරි වෙලාවක්වත් amoxicillin patient උන් amoxicillin නම් ලෙඩා amoxicillin ගන්න කෙනෙක් නම් දැනටම අපි ඒ වෙනකොට clarithromycin add කරනවා කිව්වා නේද? clarithromycin add කරනවා කිව්වා. එතකොට මොකද කරන්නේ? amoxicillin එකට අපි දෙනවා clarithromycin. හරි? කොහොමද දුන්නේ? ඒකේ දුන්නේ කොහොමද? 500 milligram, sorry, 250 milligram TDS නේද? හරි? ඊට පස්සේ metronidazole මතකද? ඒ විදියමයි 400 TDS, omeprazole ඒ විදියමයි 20 octet. බැරි වෙලාවක්වත් මේ patient metronidazole වල හිටියොත් එහෙම ඒත් clarithromycin add කරන්නේ. හරි? Claritro 500 BD, amoxicillin 1 gram BD, omeprazole 20 octet. හරි? මාළු දෙයක් නෑ. 2 week regime එකෙන් යොන්න වෙනස් වෙනවා. මතක 2 week regime එක. 2 week regime එකේ අපි දුන්නේ මොනවද? බලන්න මේ සෑහෙන්න මේ ගොඩක් දේවල් යනවානේ. 2 week regime එකේ තියෙන ඩ්‍රග්ස් ටික කියන්න බලන්න. හර්ෂණී මතකද? ඩ්‍රග්ස් ටික 2 week regime එකේ ඉන්නේ වගේ ඉන්න එකම එකයි. ඒ තමයි metronidazole. මේ විදිහටම ඩෝස් එකක් වෙනවා. metronidazole 400 TDS. හරි? අලුතෙන් omeprazole උත් අයින් වෙනවා, amoxicillin උත් අයින් වෙනවා. මොකද දාන්නේ මේකද? bismuth දානවා කිව්වා. මම කිව්වා bismuth වල action දෙකක් තියෙනවා කියලා. bismuth දානවා කිව්වා. ඊට පස්සේ tetracycline දානවා කිව්වා. හරි? bismuth 120 QDS කිව්වා. tetra 500 QDS කියලා කිව්වා. මතක තියෙන්නේ සති දෙකක් වෙනවා කියලා කිව්වා. කොහොමද වෙන්නේ? හරිනේ? එහෙනම් මතක තියාගන්න දැන් ඩිස්කනෙක්ට් වෙනවා විනාඩියකින් ආපහු කනෙක්ට් කරගන්න. ඕව තමයි ඒකට අදාළ. ඇන්ටසිඩ් වලට මොනවද තියෙන්නේ? ඇලුමිනියම් අඩංගු ඒවා, මැග්නීසියම් අඩංගු ඒවා නේද? මේ වගේ ඇලුමිනියම් අඩංගු ඒවාට මම කිව්වා අල්ලලා හිටිනවා කියලා. කන්ස්ටිපේෂන් වෙනවා කිව්වා. මැග්නීසියම් වලට ඒ කියන්නේ පැත්ත ඩයරියා කියලා කිව්වා. හරි? ඊට පස්සේ sodium containing ඒවා, calcium containing ඒවා නේද? ඕවා ඇන්ටසිඩ් එකේ ගන්නවා. PPI වලට මොනවද ගන්නෙ? omeprazole, pantoprazole, lansoprazole, esomeprazole හරි? ඔය වගේ ඩ්‍රග්. H2 blockers වලට famotidine, cimetidine, ranitidine හරි ඔන්න ඔය තමයි ගන්නවා කියන්නේ. හරි. හරි බා ඇහෙනව නේද? right. උනා ගන්න. මේක මට කියන්න ඕනේ H2 blockers වලින් මොනවද කරනවා කියන්නේ? විශේෂයෙන් මතක තියාගන්න proton pump වලට මම කිව්වා වලට action එක විදිහට proton pump එක ගත්තාම gastric parietal cell වල තියෙන එක්තරා pump එකක්. ඒ proton pump එකේ ඒකේ සංවේදී වෙන chemical වර්ග තුනකට මොනවද? එකක් තමයි acetylcholine, histamine අනිත් එක මොකද්ද? අපේ කට්ටියද? acetylcholine, histamine, Gastric. intrinsic factor. Gastrin. දැන් මේ මොකද වෙන්නේ? මේ තුන උත්තේජන එක්ක එකම acetylcholine අපේ nerve system එකට සම්බන්ධ වෙනවා මෙතනට. nerve එකෙන් එන neurotransmitter සහ acetylcholine, histamine ආහාර ඔස්සේ gastrin අපේ ආමාශය නිෂ්පාදනය කරන parietal cell වලින් මොකද වෙන්නේ? මෙන්න මේවා හින්දා proton pump එක activate වෙනවා. ඒක activate කරන enzyme එකක් තියෙනවා hydrogen, potassium, ATPase කියලා enzyme එකක් තියෙනවා. මේ enzyme එක සමුවේ H+ එළියට දානවා මොන අරගෙනද? potassium ion අරගෙන. hydrochloric acid දානවා. ඒ කියන්නේ මෙයා අලුතෙන් acid හදනවා. හරි? මේ enzyme එක inhibit කරනවා මේ වැඩේ වෙන්නේ නැහැ. හරි? ඒ නිසා proton pump වලින් කරන්නේ අලුතින් acid හදන එක නවත්තනවා. හරිද? අලුතෙන් acid හදන එක නවත්තනවා මේකයි.
බලන්න H2 බ්ලොකර්ස් වලින් කරන්නේ histaminic receptors block කරනවා. හරි. ඒ කියන්නේ මේ proton pump එකේ වෙන histamine දින උත්තේජනය වෙන්නේ නැහැ. pump එක inactivate වෙනවා. ඒකින්ද histamine block කරපුවාම මොකද වෙන්නේ? මේ pump එකත් ආපහු inactivate වෙනවා. හරි. එයාගේ උත් එහෙනම් අලුතෙන් acid හැදෙන එක නවතිනවා. ඔන්න දැන් අලුතෙන් acid හැදෙන නවත්තන group දෙකක් තියෙනවා. මොනවද? H2 blocker, proton pump inhibitor. antacid වලින් මොනවද කරන්නේ? දැනටමත් හැදිච්ච ඇසිඩ් උදාසීන කරනවා. හැදිච්ච ඇසිඩ් උදාසීන කරනවා. මේ දෙන්නගෙන් කරන්නේ ඇන්ටිබයොටික් වලින් H pylori විනාශ කරනවා. මෙයාගෙන H pylori විනාශ කරනවා වගේම අපේ අභ්‍යන්තර ආස්තරණයේ තියෙන මොනවද? ශ්ලේෂ්මල පටලයේ ඝනකම වැඩි කරනවා. හරි? ඝනකම වැඩි කරනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට අපි දැන් යන්න. ඕන දැන් ප්‍රශ්නේ. හරි? බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ වගේ ප්‍රශ්නයකට මේ පාඩම බලන්න කොයිතරම් ඕන වෙනවද කියලා. Right. True or false on action of ulcer healing drugs. Right? Ulcer healing drugs වල action එකයි මේ අහන්නේ. H2 blockers inhibit acid secretion by blocking proton pump. Acid secretion එක නම් නවත්තනවා. උත්තරේ හරි. හැබැයි by blocking proton pump කියපුවම ප්‍රශ්නේ. මුළු proton pump එකම මෙයාට නවත්තන්න බෑ. මොනවද බ්ලොක් කරන්නේ මෙයා? proton pump එකේ histaminic receptors තමයි බ්ලොක් කරන්නේ. හරි? එතකොට මේකේ 150ක් හරි මේ ටික හරි. හැබැයි මේ ටික වැරදි. ඒ නිසා සමස්තය වැරදි. හරි? මෙතන කිව්වනම් මෙහෙම inhibit acid secretion by blocking histaminic receptors කියලා කිව්වනම් ඔන්න හරි. දැන් මෙතන වැරදි. හරි? මෙතන වැරදි. right. එහෙනම් මොකයි වැරද්ද? මේ ස්ටේට්මන්ට් එකට අදාළ ගෲප් එක මොකක්ද? හරිනම්. කාටද කියන්න පුළුවන්ද? inhibit acid secretion by blocking proton pump කියලා කිව්වොත් එහෙනම් මේකට දෙන්න ඕනේ මොන ගෲප් එකද? proton pump inhibitor තමයි ඒකට අදාළ වෙන්නේ. bismuth increase mucosal resistance. ඔය මතක ඇති bismuth වල action එක නේද? මොකක්ද bismuth වල action තුනක් තියෙනවා කියවම. මොකක්ද bismuth වල action තුන? මම කියලා දුන්නා. මේ අපේ ආමාශය පිටිය නං හරි? මේක තුවාලේ නං හරි? දැන් මේක තුවාල වෙලා මේ විදිහට තුවාලයක් ඇදිලා ඇතුළතින් තියෙනවා මොනවද? mucus layer එක හරි? මෙයා mucus layer එක විතර තමයි තියෙන්නේ. ඊට ඇතුළතින් තියෙනවා මොනවද? ඇසිඩ් තියෙනවා. හරි? මේ ඇසිඩ් හරි? ඊට ඇතුළතින් ඉන්නවා මොකද? H pylori ඉන්නවා. Helicobacter pylori. ඔන්නෝම ඉන්නවා. හරි? දැන් මොකද දෙන්නේ? තුවාලේ මේ විදිහට මොකද වෙන්නේ? වැඩි වෙනවා ඇසිඩ් දෙනවත් එක්කම ආමාශය පිටියේ තුවාලේ වැඩි වෙනවා. H pylori කියන ආසාදනය කරනවා. bismuth දුන්නාම ඔය තුන් දෙනාටම එකවර ඇටැක් කරනවා. කොහොමද? ඇක්ෂන් තුනයි. මෙයා අල්සර් බේස් එකේ තියෙන ප්‍රෝටීන් එක බැඳිනවා bismuth ගිහිල්ලා. බැඳිලා ප්‍රොටෙක්ටිව් කෝට් එකක් හදනවා. කෝට් එකක් හදනවා. ඉතින් මේ මොනවාවත් මේ කෝට් එක ආවහා යන්න බෑ. හරි? bind with protein of alpha base and make a protective coat. දෙවෙනි එක increase mucosal resistance. ශ්ලේෂ්ම වල ධනකම වැඩි කරනවා. ප්‍රතිරෝධීතාවය වැඩි කරනවා. bismuth වල. හරි? දෙවෙනි ඇක්ෂන් එක. තුන්වෙනි ඇක්ෂන් එක active against H pylori. H pylori එක මොකද කරන්නේ? මෙයා විදිනවා. හරි? ඊකලින් විදිනවා. විනාශ කරලා. මේ ඇක්ෂන් තුනයි. active against H pylori, bind with other base protein and make a protective coat. මෙතන increase mucosal resistance. හරි? ඔන්න ඇක්ෂන් තුන. අපි බලමු ඔය කතාව මෙතනදී වෙනවද කියලා. bismuth increase mucosal resistance. උත්තරේ හරියටම හරි. amoxicillin active against H pylori. H pylori වලට එරෙහිව අපි ක්‍රියාත්මක වෙන්න තමයි triple therapy එකට amoxicillin දාලා දෙන්නේ. හරියටම හරි. omeprazole inhibit proton pump. හරියටම හරිනේ proton pump එක තමයි inhibit කරන්නේ. ඒ කිව්වේ hydrogen potassium ATP ACE inhibit කරනවා. antacid inhibit acid production. අන්න එතන වැරදි නේද? acid production එක නවත්තන්නේ මෙයා. මොකද කරන්නේ? දැනටමත් හැදිච්ච acid උදාසීන කරනවා. already formed acid neutralization කරන්නේ මෙයා antacid. මේක වැරදි. එහෙනම් උත්තර වලින් A වැරදි, B හරි, C හරි, D හරි,
E වැරදි. හරිනේ? right. ඔන්න එහෙනම් ගිය සතියේ පේපර් එකේ මම හිතන්නේ සම්පූර්ණයෙන්ම අපි කරා. තමයි මගේම ප්‍රශ්න තියෙන්නේ මේකේ. අපි ඔක්කොම කරානේ. හරි. මේ ඇන්ටිඩෝට් එකත් මම ගිය සතියේ කියලා දුන්නා. මෙන්න මේ ප්‍රශ්නේ කරේ නැද්ද? මේව නම් ඉතින් ඔයාලා දන්නවා මොකද්ද ඔරිස්ටිලේන් අරිස්ටිලේ පොලිනාරියම් පොලිටෝරියම් මේවා දන්නවා නේද? හරි? right. හරි. මම හිතන්නේ මේක ඔක්කොම අපි කරා. right. එහෙනම් අපි යන්නේ මේකෙන් මොකේද? අද පේපර් එකට යන්න. right. මේ තියෙන්නේ අද පේපර් එක නේද? අපි පළවෙනි ප්‍රශ්නෙට යන්නේ නේද? තාම ටූටික්ස් පැත්තෙන් දාලා තියෙනවා. හරි. මේ බලන්න. True or false? Correct pairing of drug and action. Action එක ගැනයි අහලා තියෙන්නේ. right? Salicylic acid, hydrocortisone, phenol, methyl salicylate, sulfur. හරි? sulfur. right. මෙතන තියෙනවා keratolytic, keratoplastic, antipruritic, හරි? rubefacient, scabicide. හරිද? right. බලන්න. හරි. අද පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ෆාමසිටික් වල ඇක්ෂන් කීපයක් දාලා තියෙනවා නේද? මේ ඩ්‍රග්ස් කීපයක් දීලා මේකේ තියෙනවා ඇක්ෂන් කීපයක් හරිද වැරදිද කියලා අහනවා. හරි? ඔයාලට මතක් වෙන්නේ නැති ෆීනෝල් එහෙම අපි දාපු සංයෝගයක්. කෙමිකල් කම්පවුන්ඩ් එකක් අපි හදනවා ලෝෂන් එකක්. විශේෂයෙන් මොකද්ද? ඒකට තමයි කැලමයින් ලෝෂන්. කැලමයින් ලෝෂන් එකේ ෆීනෝල් තියෙනවා. අපි මේ ෆීනෝල් එක දාන්නේ ප්‍රිසර්වේටිව් එකක් විදිහට. හරි? ප්‍රිසර්වේටිව් එකක් විදිහට තමයි ඒකේ ෆීනෝල් ඇඩ් කරන්නේ. හරි? මේකෙදි අපි කතා කරනවා මෙහෙම කතාවක්. කෙරටෝලිටික් සහ කෙරටෝප්ලාස්ටික්. කෙරටෝලිටික් කෙරටෝප්ලාස්ටික්. ඒක විදවටනවා. ප්‍රෝටියෝලිටික් ප්‍රෝටීන් විදවටනවා. ලිපෝලිටික් ලිපිඩ විදවටනවා. එහෙනම් මේකේ මොකද තේරුම? අපේ හැමේ තියෙන උත්තරමේ කෙරටින් ලේයර් එක විදවටනවා. කෙරටෝලිටික්. කෙරටෝප්ලාස්ටික් කියන්නේ ඒකේ අනිත් පැත්ත. මොකද්ද? අපේ හැමේ කෙරටින් ලේයර් එක ඝන කරවනවා. සොෆ්ට් කරවනවා. හරි? වර්ධනය කරනවා. ප්‍රොමෝට් කෙරටිනයිසේෂන් කරනවා කෙරටෝප්ලාස්ටික්. හරි? high dose එකකදී salicylic acid high dose එකක් දෙද්දී ඒක keratolytic action එකක් දෙන්නේ. සාමාන්‍යයෙන් 2 to 20%. 2 to 20% දෙද්දී salicylic acid එතන එන්නේ keratolytic effect එකක්. keratin විදවට්ටනවා. හරි? ඒකේ low dose එකක් දෙද්දී less than 2. හරි? less than 2 දෙනකොට එතනදී එනවා keratoplastic action එක. හරි? keratoplastic action. හරිද? අපි ගොඩක් වෙලාවට pharmaceutical preparation වල මේ action එක ගන්නේ නැහැ salicylic acid වල. හරිද? මේ action එක අපි පාවිච්චි කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට මේ keratolytic effect එක ගන්නවා. අපේ හැම මොනවා වෙලාවද න? අධිවර්ධනය වෙලා තියෙන තැන්. ඉන්නෝ ඇවිල්ලා තියෙන තැන්. හරි? දල් කැලුම් ඇවිල්ලා තියෙන තැන්. හැම මොකද වෙලා තියෙන්නේ keratin layer එක ඝන වෙලා. අන්න එහෙම වෙලා තියෙන තැන් වලට keratolytic agent පාවිච්චි කරනවා. ගොඩක් ස්ටීරොයිඩ් වර්ග කෙරටොලිටික් සැලිසිලික් ඇසිඩ් කෙරටොලිටික් හරි ඔය වගේ විවිධ ප්‍රිපරේෂන් වර්ග කෙරටොලිටික් ඇක්ෂන් එක දෙනවා හරි කෙරටොලිටික් ඇක්ෂන් එක දෙනවා ඊට පස්සේ කෙරටෝප්ලාස්ටික් කිව්වේ මොකද්ද මම ප්‍රොමෝට් කෙරටිනයිසේෂන් මේක අපි පාවිච්චි කරන ගොඩාක් වෙලාවට මොකද මේක පාවිච්චි කරන ගොඩක් වෙලාවට psoriasis තියෙන කට්ටියට අර වගේ කෙරටින් ලේයර් එක සිහින් මුදු වෙලා තියෙන කට්ටියට හරි ඒක ඝන කරන්නේ අපි මේක පාවිච්චි කරන්නේ හැම මොකද වෙලා තියෙන්නේ අර රෝස පාට වෙලා දැකලා තියෙන සුදු පාට සුදු කබර කියයි නේද
ඊට පස්සේ මෙලනෝසිස් හරි කොහොමම කන්ඩිෂන් තියෙනවා ඒ වගේ කට්ටියට අපි කෙරටෝප්ලාස්ටික් ඒජන්ට් පාවිච්චි කරනවා හරිද ඉතින් ගොඩාක් වෙලාවට අපි මේ කෙරටින් ලේයර් එක ප්‍රොමෝට් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ හරි රයිට් ඊට පස්සේ ගොඩාක් වෙලාවට මේකේ low efficacy steroid හරි උදාහරණයක් හයිඩ්‍රෝකෝර්ටිසෝන් වගේ ඒවා මේ මෙතනදී පාවිච්චි කරනවා හරි කන්සන්ට්‍රේෂන් එක ගන්න තමයි ඒක වෙනස් වෙන්නේ රයිට් ඊට පස්සේ ඊළඟ එකේ දාලා තියෙනවා ෆීනෝල් හරි ඇන්ටි ප්ලූරයිටික් ඉෆෙක්ට් එකක් මොකද ඇන්ටි ප්ලූරයිටස් කියන්නේ මොකද ප්ලූරයිටස් කියන්නේ ප්ලූරයිටස් කියන්නේ කසනවා ඉචිං කසනවා ඉතින් අපි පාවිච්චි කරන්නේ මොනවද රෙටිකුලොහිස්ටමින් ඇන්ටිහිස්ටමින් පාවිච්චි කරනවා හරි ස්ටීරොයිඩ් පාවිච්චි ඉන්ෆ්ලමේෂන් හරි ඒ වගේ ඉචිං ඒ වගේ දේවල් වලට අපි ස්ටීරොයිඩ් පාවිච්චි කරනවා හරි ඊළඟට කියනවා මේකේ මීටර් රුබියෆේෂියන් ඇක්ෂන් එකක් කියලා කතා කරනවා රුබියෆේෂියන් කියන්නේ කවුන්ටර් ඉරිටන්ට් කියන එක කවුන්ටර් ඉරිටන්ට් ඒ කියන්නේ කවුන්ටර් ඉරිටන්ට් කියන්නේ මොකද්ද හැම වෙලේම යම් කිසි අපේ කසන ගතියක් එනවා නම් දනවනම් හරි අධික දැවිල්ලක් එනවා ඒ කියන්නේ අපිට මොකද ඉරිටේටිං ඉෆෙක්ට් එකක් වෙනවා නම් ඊට වඩා වැඩි ඉෆෙක්ට් එකක් දෙනවා මේවා ගාපුවම එතකොට මොකද වෙන්නේ අර තියෙන ඉෆෙක්ට් එක යටපත් වෙනවා මීටයිසන්සිලේට් කියන ඔය හොස්පිටල් වල තියෙන බාම් එක කැක්කුමට ගන්න දැන් හන්දි කැක්කුම එනවා අම්මලාට ආපුවම මොකද කරන්නේ අපි මේක දෙනවා ගන්න ගාපුවම මොකද වෙන්නේ මේකට අධික දැවිල්ලක් එනවා දැවිල්ලේදී අර කලින් තිබ්බ කැක්කුම ඒක යටපත් වෙනවා හරි ඒක තමයි අපි රුබියෆේෂියන් එහෙම නැත්නම් කවුන්ටර් ඉරිටන්ට් කියලා කියන්නේ මීටයිසන්සිලේට් වගේ එකක් අපි ඒකට පාවිච්චි කරනවා හරිද මීටයිසන්සිලේට් ගැන දැනගත්තාම ඒක මතක තියාගන්න ප්ලාස්ටිසයිසර් ඒ කියන්නේ ප්ලාස්ටික් භාජන වල දාන්න බෑ දාපු නෙමෙයි උණු වෙලා යනවා හරි මට කියන්නේ වැඩි ඕනේ නැහැ මීටයිසන්සිලේට් බිඳුවක් දාලා බලන්නකො යෝගට් කප් එක උණු වෙලා වැක්කේනවා ඒ තමයි ප්‍රබල හරි ඒවට කියන අපි ප්ලාස්ටිසයිසර් කියලා රයිට් ඊට පස්සේ අපිට කියනවා ස්කේබිසයිඩ් කිව්වේ මොනවද ස්කේබිසයිඩ් කියන්නේ ස්කේබීස් වලට එරෙහිව හරි ඔයාලට මතකද ස්කේබීස් වලට දෙන්න පුළුවන් ඩ්‍රග්ස් ටික මොනවද බෙන්සයිල් බෙන්සෝයිඩ් අර බීබී ක්‍රීම් කියන්නේ අර සුදු පාට ද්‍රාවණේ බෙල්ලෙන් පල්ලෙහා ගන්න කියන්නේ අපි හැමතැනම ස්කේබිසයිඩ් එක මැලතියෝල් හරි මැලතියන් ඉස්සර ගාන මැලතියල් ලෝෂන් එක හරි ඔය වගේ ඒවා අපි පාවිච්චි කරනවා ස්කේබිසයිඩ් විදියට හරි අපි ප්‍රශ්නෙට යමු මොන ප්‍රශ්නේ මෙන්න ප්‍රශ්නේ බලාගන්න පේපර් එකේ තියෙනවා සැලිසිලික් ඇසිඩ් කෙරොටොලිටික් ෆ්ලු හරියට හරි කෙරොටික් ඉෆෙක්ට් එකක් දෙනවා හරි කෙරොටික් at high concentration කියලා දාගන්න වරහන් දාගන්න 2 to 20% දෙකත් 20ත් අතර හරි දෙකත් 20ත් අතර ඕනනම් කෙරොටික් කියන එක ඉස්සරහින් දාගන්න මොකද ඒකේ තේරුම හරි මෙහෙම දාගන්න any compound that break the keratin layer any compound that break the keratin layer දැන් ඔයාලට තේරෙනවනේ නිකන් තියරි කරනකොට වඩා මේකෙදි යමක් කරන්න පුළුවන් කියන්නේ any compound that break the keratin layer හරි ඒකට ඕන උදාහරණ දාගන්න සැලිසිලික් ඇසිඩ් විදියක් නෙමෙයි ඒක විතරක් නෙමෙයි මොනවද සැලිසිලික් ඇසිඩ් යූරියා හරි ඊට පස්සේ ගැලික් ඇසිඩ් යූරියා සැලිසිලික් ඇසිඩ් තව දාගන්න ඕන ලැක්ටික් ඇසිඩ් ග්ලයිකෝලික් ඇසිඩ් මේවා ඇවිල්ලා කෙරොටික් ඒජන්ට් ඊට පස්සේ තමයි කෙරොටෝප්ලාස්ටික් මොනවද කෙරොටෝප්ලාස්ටික් කියන්නේ any compound that promote keratinization
කෙටිනයිසේෂන් එක ප්‍රොමෝට් කරනවා නම් ඒක මොකද්ද? මේක දාගන්න උදාහරණේ salicylic acid less than 2%. Salicylic acid less than 2%. ඒවා psoriasis වගේ ඒවට අපි පාවිච්චි කරනවා. එතකොට catalytic agent ඉන්නන්න වෝට්. මේවා දෙනවා වෝට් වලට ඉන්නන්න. හරි. මේවා දෙනවා psoriasis. හරි නේද වැඩි psoriasis. right. දැන් පළවෙනි ප්‍රශ්නේ salicylic acid catalytic agent එකක් නේ උත්තරේ හරි. salicylic acid කියන්නේ catalytic agent එකක් උත්තරේ හරි. හරි. hydrocortisone cataplastic agent එකක් උත්තරේ හරි. phenol antipruritic නෙමෙයි antiseptic සහ preservative effect එකක් තමයි දෙන්නේ ඒක වැරදි. methyl salicylate rubefacient effect එකක් හරි උත්තරේ. sulfur දෙනවා KB side එකක් විදිහට. ආයෙ මොනවද ඔකට දාන්න පුළුවන් sulfur ට අමතරව? benzyl benzoate KB side දෙන්නේ benzyl benzoate malathion lotion malathion benzyl benzoate සහ sulfur හරිනේ වැඩි right අපි ටක් ගාලා යන තව ප්‍රශ්නයකට අපි ගන්න අපි යන්නේ MCQ පැත්තට essay පැත්තට යන්නේ right හරි ආවේ තියෙන අපි ඔය පොඩි ගානකට යන ටක් ගාලා right බලමු අපි 15 වෙනි ගාන හදලා හදන්න පුළුවන්ද කියලා බලමු 15 වෙනි ගාන මම ටිකක් ලොකු කරලා පෙන්නන්නම් if 30 gram of 0.1% weight by weight triamcinolone cream are mixed with 70 gram of 0.25% weight by weight triamcinolone cream what is the percentage weight by weight of triamcinolone in the final mixture ආපු මහ ලොකු දෙයක් නෙමෙයි නේද මේක පොඩි ගානක් හරි දාගන්න බලන්න ගාන හදන්න try එකක් දෙන්න ඕනේ හරි triamcinolone කියන්නේ low potent steroid එකක් 30% 30 gram තියෙනවා 0.1% වලින් හරිද 30 gram ඊට පස්සේ තියෙනවා 30 gram ඊට පස්සේ තියෙනවා 70 gram තියෙනවා 0.25% වලින් 70 gram තියෙනවා 0.25% වලින් හරි මේ දෙක මික්ස් කරපුවාම හැදෙන ෆයිනල් ප්‍රොඩක්ට් එකේ ස්ට්‍රෙන්ත් එක කියලා යහන්නේ මහ ලොකු දෙයක් නෑ නේද මේවා දැන් ඕ ලෙවල් ගණන් වලට වඩා ලේසි නේද මොකද කියන්නේ 70 gram තියෙනවා 0.1% 70 gram තියෙනවා 0.025%. මේක ඉතින් මෙහෙම ලේසි කියලා හරියන්නේ ලියලා හදන්න ඕනේ. හරි? කොහොමද බලන්න. කොහොමද හදන්නේ? ඉතලම් දාමු total weight of the product. Total weight of the product. Clear? හැත්තෑව දන ටික ග්‍රෑම් 100ක් හරි ඊට පස්සේ දාන්න ඕනේ weight of active ingredient
weight of active ingredient in 0.1% weight by weight. හරි ඒකේ තේරුම මොකද්ද 100ක් ගත්තොත් ග්‍රෑම් ඒකේ 0.1 ග්‍රෑම් තියෙනවා active ingredient එක. ඒකේ කොච්චරද ග්‍රෑම් 30ක්. එහෙනම් ග්‍රෑම් 30ක කොච්චර තියෙනවා? හරි ග්‍රෑම් 30ක කොච්චර තියෙනවද? මට කලින් ඔයාලට හදන්න පුළුවන් නම් හොඳයි. right. මම මේ බින්දුව ලැබුවා. හරි. මෙතන එක තුنين වෙනවා 3යි. 30ක තියෙන දශම බිඳුවයි 3යි ග්‍රෑම්. හරිද? ඊට පස්සේ weight of active ingredient in 0.25% weight by weight කීයද? ඒකේ තියෙනවා 100ක් ගත්තොත් ග්‍රෑම් 0.25ක් තියෙනවා. එහෙනම් ග්‍රෑම් 70ක කොච්චර තියෙනවා? ග්‍රෑම් 70ක කොච්චර තියෙනවා? ඒකත් මම අර ඉදිරියෙන් මෙන්න කරන බලන්න බින්දුව බින්දුවට යනවා 7.25 45 7ක් 1.75 නේ. හරි. 1.75 ක 1.75 මේක 10න් බෙදන්න ඕනේ අපව. එතකොට 0.175 හරි. ග්‍රෑම්. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? total weight of active ingredient in 100 gram. දැන් 100ක් ඇතුළේ තියෙන active ingredient weight එක 0.175 එකතු කිරීම මෙලින් අප්‍රමාණය 0.03 gram. කීයද? දැන් මේක කරන් බලන්න. 5යි 0යි 2යි 0.02යි 5යි නෑ හරි එහෙනම් අපිට පුළුවන් මොකද මේකේ අවසානයේදී අහන්නේ මොකද්ද strength එක therefore strength of final product strength of final product කීයද? 0.2.5 ග්‍රෑම් තියෙනවා 100ක ඒක වැඩි කරනවා 100ට 100 කීයද? weight by weight කියලාම දාන්න ඕනේ. ඒකක දාන්න ඕනේ. ඒ උත්තරේ 0.2.5 weight by weight කියලා දාන්න ඕනේ. නැත්තම් ලකුණු නැහැ. හරි? weight by weight. ඒක තේරුණාද හැමෝටම? බොහොම සරල එකක්. තේරුණාද? නිමේෂ තේරුණාද? අද පිටු තේරුණාද? ඔව් සර්. හරිනේ? right. එහෙනම් මේක තනියම හදන්න පුළුවන් නේ? අපි ඊළඟ එකට යන්න එනවා. හරි? right. මේක තනියම හදාගන්න පුළුවන් සාමාන්‍ය සරල දෙයක්. right. අපි යන් එහෙනම් පේපර් එකේ ඊළඟ එකට. right. හරි මේකේ therapeutic index කියන්නේ මොකද්ද? plasma half life, first order kinetic, tolerance, agonist, efficacy for a receptor, steady state of IV infusion. අපි 16 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් ලියලාම යන් මේ විදිහට ඊළඟ එකට. tolerance කියන්නේ මොකද්ද? tolerance කියන්නේ මොකද්ද? අපි කලින් ගත්ත effect එක අද ගන්න නම් එදා දීපු dose එක අද වැඩි කරන්න වෙනවා. හරි? ඒක තමයි tolerance කියන්නේ. හරි tolerance කියන්නේ කලින් ලබාගත් effect එක අද ලබා ගන්න එදා දීපු dose එක වැඩි කරන්න වෙනවා. ඒ කියන්නේ අඩු dose එකකින් ගත්ත effect එක අද ලබා ගන්න dose එක වැඩි කරන්න. ඒකට උඩ දාන්න පුළුවන් මේ විදිහට tolerance කියන එක අපි ලියමු එක නැත්නම් ඔයාලගේ හරියට තේරෙන ලියා ගන්න බැරි වෙන හින්දා හරියට මේක ලියා ගන්න. right
tolerance. Right? Need to increase the dose. Need to increase the dose previously obtained effect from smaller dose. අඩු dose එකකින් කලින් ලබාගත් effect එක ලබා ගන්න dose එක වැඩි කරන්න සිදුවීම tolerance කියලා කියනවා. හරි? tolerance කියලා කියනවා. right. ඊට පස්සේ කියනවා need to increase the dose previously obtained effect from smaller dose. හරිනේ? බොහොම කෙටියෙන් කියන්න ඕනේ. right. ඊළඟට යන්න අපි ඊළඟ ප්‍රශ්නෙට. ඒකනේ ඊළඟ කොටසට agonist කියන්නේ මොකද්ද? agonist කියන්නේ any agent which stimulate the receptors දාගන්න agonist. Any agent which stimulate or mimic the receptor. Okay, right. ඊළඟ therapeutic index කියන එක අපි ඉස්සෙල්ලා කතා කරා, plasma half life කතා කරා, first order kinetic. හරි? first order kinetic කියේ මොකද්ද? first order kinetic කියන්නේ අපි කතරෝන් ජිල්ලාවේ කතාව මතක ඇති. ඉස්සල්ලාම කතරෝන් ජිල්ලාව පටන් ගන්නකොට කෑ ගහලා කතා කරනවා එන්න කතරෝන් ජිල්ලාව නැගලා යන්න කියලා කතා කරනවා. කෙනෙක් පිරුණාට පස්සේ එහෙම කෑ ගහන්නේ නැහැ. හරි? එතකොට අපි මොකද කියන්නේ? අපි එතකොට මෙන්න මෙහෙම graph එකක් හදලා දෙන්නවා. මොකද graph එකේ කිව්වේ graph එකේ කිව්වා මුලදී හරි මේක dose එක මේක මොකද්ද? dose එක අපි මේක ගන්නවා මොකද්ද? මොකද්ද අපි මේක ගත්තේ? effect එක නේද? හරි metabolism rate එක. හරි බලන්න මුලදී මොකද උනේ? සෙනඟ ටික ආවේ කොච්චර වැඩි වුණත් ඊට පස්සේ මොකද වෙන්නේ? නිශ්චිත එන්සයිම් අනුගානක් තියෙන්නේ කොච්චර ඩෝස් එක වැඩි කරත් ආයතන විහාට මේව කරන්න බෑ බිඳ වටන්න බෑ. සතුරුන් ජිල්ලාවෙත් එහෙමයි මුලදී බකට් ගන්න වඩා අඩි සෙනඟක් හිටියේ සෙනඟ ගන්න වැඩි වුණා බකට් ගන්න වඩා වැඩි වුණා කොච්චර වැඩි වුණත් අපිට ඊට වඩා දාලා කරකවන්න බෑ. හරි ඒ නිසා මේකෙදි මොකද වෙන්නේ? මෙතනදී අපි කියනවා first order kinetic එකක් දකින්න ලැබෙනවා කියලා. මෙතනදී කියන අපි zero order kinetic එකක් තියෙනවා කියලා. හරි first order kinetic එකකදී අපිට dose එක අඩුයි. අඩු dose එකක්. zero order එකේදී high dose එකක්. හරි first order එක මොකද්ද? dose එක මත depend වෙන්නේ නැහැ independent. මේකෙන් විඳවටනවා. හැබැයි zero order එකේදී dose එක මත depend වෙනවා. හරි මේක ඒකීය කාලෙකදී කොටසක් තමයි විඳවටන්නේ. constant fraction එක. මේකෙදි ඒකීය කාලෙකදී constant amount එකක් තමයි විඳවටන්නේ. right? එතකොට මේකේ first order එක නැහන්නේ. එතකොට අපි කියන්න ඕනේ මොකද්ද? මේක කියන්න ඕනේ first order kinetic කියලා. when smaller dose metabolism rate become dose independent and dose dependent and metabolize constant fraction
fraction per unit time will observe first order kinetics. අන්නේ වැඩි. ඔච්චර තමයි. හරි first order kinetics. හරි. will observe first order kinetics. right. මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අපි යන් බඩ ඊළඟ තියෙන්නේ steady state of infusion. steady state එක. මේකත් මම ඔයාලට ෆන්ඩමෙන්ටල් වලින් කරා ඩෝස් එක IV infusion එකක් දෙනකොට එක්තරා මොහොතකදී මොකද වෙනවා කිව්වේ? එක්තරා මොහොතකදී infusion rate එක කොච්චර වැඩි කරාද? හරි. එකම වෙලාවකදී තමයි මොකක් වෙන්නේද? එන්සයිම් අනුගමන ඖෂධය අනුගමනට සමාන වෙනවා. කියන්නේ කොච්චර වේගෙන් දුන්නත් එකම වෙලාවකට තමයි එන්සයිම් අනුගමන ඖෂධය අනුගමන සමාන වෙන්නේ. අන්න ඒකට කියන අපි කාර්යක්ෂම වැඩි වෙන මොහොත. හරි. ඒක කියන අපි ස්ටෙඩි ස්ටේට් එකක් කියලා. අපි ඒකත් පොඩ්ඩක් දාගෙන ඉමු. ස්ටෙඩි ස්ටේට්. මේක ලියන විදිහේ වල ගැටලුව තියෙන්නේ නේද? නෝට් එකේ මේක තියෙනවානේ. right. steady state කියන එක දාගමු අපි. when the continuous infusion එකක් කියන්නේ when continuous IV infusion input rate become equal to output rate. Efficiency function the drug. right? ගාගේ ක්‍රියාකාරීත්වය efficiently සිද්ධ වෙනවා. disconnect වුණොත් connect කරගන්න. විනාඩි 10ක් වගේ තමයි කරන්නේ. function the drug. ඒකෙන් මොකද වෙන්නේ? ඒක නිසා input rate එක output rate එක සමාන වෙනවා. ඒකේ efficiency ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අපි කියන්න ඕනි fast rate of IV infusion does not change the steady state concentration. හරි. හරි අපි යන ඊළඟට ඒකනේ මේ විදිහට. හරි. හරි. paper එකේ ඊළඟ අන්තිම එක ඒකේ තියෙන efficacy for receptor. හරි. ඒකටත් අපි උත්තරයක් ලියන්න එපා. receptor එකට තියෙන efficacy එක. හරි. ඒකත් අපි ටිකක් මේ විදිහට දාමු. හරි. දිනේෂා මොකද කැප්ට? දැන් අපි යමු අන්තිම කොටසට. right. මොකක්ද මේකෙන් අහන්නේ? efficacy for receptor. මේකට මම ඉස්සෙල්ලා කිව්වා ලිව්වේ නෑ වුණාට අපි මේක ලියාගමු. මොකද්ද? high efficacy, low efficacy, low efficacy කියලා මම කිව්වා වලට efficacy ආකාර කීපයක්.
රිසර්ච් එකක එෆිකසි කරන්න ආපහු තියෙන්නේ මොනවාමද? තියෙන ඇෆිනිටි එක මත, කැමැත්ත මත. හරි? right. එහෙනම් අපි දාගමු efficacy are three types. එක high efficacy. ඒක ඉස්සරහින් දාගන්න. මොකද has high affinity to bind with receptor දෙක එක්සැම්පල් උත්තර ලියද්දි මේ විදිහට ලියන්න ඕනේ දෙක low efficacy has low affinity to bind with receptor. තුන්වෙනි එක zero efficacy has no affinity to bind with receptor. ඒක වලහන් එක දාගන්න antagonist මේක දාගන්න උදාහරණයක් විදිහට partial agonist මේක දාගන්න agonist full agonist කියලා දාගන්න full agonist හරි මේ වැඩේ ඔන්න ඔක තමයි ඔයාලා දැන සිටිය යුතු දේ හරි එහෙනම් මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔයාලට පොඩි වැඩක් දෙනවා මම ගෙදරදී කරන්න මොකද්ද මේ පේපර් එකේ මම ඔයාලට පේපර් එක ගෲප් එකේ දැම්මනේ පේපර් එකේ මෙන්න මේවට හරි what are the liquid external dosage form මෙන්න මේ 12 වෙනි ප්‍රශ්නේ හරි 13 වෙනි ප්‍රශ්නේ lipid lowering drug හරි 14 වෙනි ප්‍රශ්නේ කරන්න මම ඔයාලට මේවට මෙහෙම එකක් කරනවා දැන් මේක පේපර් එක සම්පූර්ණයෙන් ඉවර කරගන්න බෑනේ අපිට ක්ලාස් එකේදී ගොඩක් මේකේව තියෙනවා දැන් මේකේ MCQ ටික නම් මට උත්තර ටික වොයිස් එකක් විදිහට දාන්න පුළුවන් ගණන් හදේව තමයි ප්‍රශ්නේ මම ඒවට කොහොම හරි උත්තරේ දාන්නම් පොඩි වීඩියෝ එකක් හරි කරලා අපිට එක දවසෙන් අපි පේපර් එක ඉවර කරමු ඊළඟ දවසේ තව පේපර් එකකට යන්න හරි මම මේවා විස්තර කරලා ඔයාලට ඔඩියෝ විදිහට ගෲප් එකකට දාන්නම් අපි බලමු කොහොම හරි ඉවර කරගන්න හරි ගොඩාක් ප්‍රශ්න ඩිස්කස් කරනවා කියන්නේ පේපර් එක ඉවර කරන්න අමාරුයි කමන්නේ පුළුවන් තරම් කරමු හරි right ඔයාලා මෙහෙම වැඩක් කරන්න මෙන්න මේ ගණන් ටික හදන්න 1 2 හරි 1 2 ගණන් හදන්න ඊට 3 4 5 හරි ඒ දක්වා කරන්නකො මම MCQ ටික කරලා ඔයාලට දෙන්නම් හරි right එහෙනම් අපි මෙහෙම කරමු අද පේපර් එක ගොඩක් අඩු සාකච්ඡා කරා තව තියෙනවා ඉතුරු ටිකම කොහොමද මේ සතිය ඇතුළත ඔයාලා ගෲප් එකට උත්තර දාන්න ඔයාලා ඇලර්ට් එකේ ඉන්න ඒවා එනවද නැත්නම් කියලා හරි මම දැන් මේක මට මතක් කරන්න හරි මොකද ඒකට ටිකක් busy ඒකින්ද මතක් කරන්න බැරි නම් මම ඔයාලට කොහොමද දාන්න හරි ඊළඟ සතියේ මම අලුත් පේපර් එකක් දාන්නම් මේ අතර මේ ටිකක් කොහොමද කවර් කරගන්න හරි එහෙනම් මම අද නවත්තන්න ඊළඟ දවසේ හම්බෙමු ක්ලාස් එකේ හිටපු කට්ටියට විතරයි මම මේකේ ඔඩියෝ එක දාන්නේ ඊට පස්සේ ඒක වීඩියෝ එක කට්ටිය විතරයි මම සෙෂන් දාන්නේ සංගඩයක් නෑ නේද ඉන්නේ පොඩ්ඩක් කරන්න එක තේරුම් ගන්න හරි අපි එහෙනම් ළඟට හම්බෙමු මොකටද පොඩ්ඩක් ගොඩක් කල්පනින්ද මේ සතිය පුරා මම ආයෙත්